තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු සදහම් හමුව අප මේ ආරම්භ කරන්නේ. අද 2020 වර්ෂයේ නොවැම්බර් මාසේ 7 වෙනි සෙනසුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5:30ට අපි මේ දහම් හමුව පවත්වනවා. වෙනද වගේම අපේ කල්යාණ මිත්‍ර පිරිස පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිස මේ ධම් සභාවට එකතු වෙනවා අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන්. හැමදෙනාම අපි තාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. වෙනද වගේම මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අප කෙරෙහි ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨය 3 වාරයක් කියලා බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි හැමදෙනාගේම. අදත් අපේ සුපුරුදු සදහම් හමුවයි අපි මේ පවත්වන්නේ. අපි ටික දිනක් සදහම් හමුව පැවැත්වන්න අපට නොහැකි වුණා. අපේ මතුවලා ආපු රෝගී තත්ත්වය නිසා. ඉතින් අපි කොහොම නමුත් නැවතත් අපි මේ දහම් හමුව ආරම්භ කරන්නටයි අද බලාපොරොත්තු වෙන්නේ. අද සිට ඉදිරියට පහුගිය මාසේ 26 වෙනිදා අවසාන වශයෙන් අපි දහම් හමුව පවත්වන්න නියමිතව තිබුණේ. කොහොම නමුත් එදා ඇතිවෙච්ච රෝගී තත්ත්වය නිසා අපි දහම් හමුව අපිට පවත්වන්න නොහැකි වුණා. ඉතින් අපි සති දෙකක විතර කාලයක් ඒ අනුව මේ දහම් හමුව පවත්වන්න අපිට නොහැකි වුණා. ඒව වුණත් ඒ හැම දෙයක්ම අපි ධර්මානුකූලව දකින්න අවශ්‍යයි. කොයි දේත් අනිත්‍යයි කියන කාරණේ අපේ සියලු දේට අදාළයි. කොහොම නමුත් අපි නැවත සුවපත් භාවයට පත්ව සිටින නිසා සාමාන්‍ය තත්ත්වයේ අපි ඉන්න නිසා අපි කල්පනා කරා නැවතත් දහම් හමුව පවත්වන්න. ඉතින් අපි මේ දිනවල මාතෘකාව හැටියට තියාගෙන තියෙන්නේ අනිශ්චිත විහරණය කියන මාතෘකාව. ඒ සඳහා අපි බුද්ධ දේශනා කිට්ටු කරගෙන තිබෙනවා. ඒ මාතෘකාවට අදාළ කරුණු සාකච්ඡා කරන්න, කරුණු මතු කරගන්නට. ඉතින් අද අපි මම බලාපොරොත්තු වෙන්නේ අපි දැනටමත් බුද්ධ දේශනාවක් ඒ සඳහා කිට්ටු කරගෙන සාකච්ඡාවක් කරගෙන ඇවිදින් තිබෙනවා. ඒ තමයි ඔබ දන්නවා අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ ගෘහපති වර්ගයේ ඇතුළත් අනුරුද්ධ මහා විතර්ක සූත්‍රය. එය තමයි අපි කලින් මේ සාකච්ඡාවේදී මාතෘකා කරගත්තේ. ඉතින් කොහොම නමුත් අපි මේ මාතෘකාව අවසන් කළේ නැහැ. එහි කරුණු වලින් කොටසක් අපි සාකච්ඡා කරලා අන්තිම කාරණේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කර කාරණේ අපි සාකච්ඡා කළේ නැහැ. පපංච කියන කාරණේ. ඉතින් අද සාකච්ඡාවේදී මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ කාරණේ සාකච්ඡා කරන්න. අද මේ රෝගී තත්ත්වයෙන් මිදුණු අවස්ථාව නිසා මගෙන් කීප දෙනෙක් ඉල්ලීමකුත් කරා මේ රෝගී තත්ත්වය සම්බන්ධ කරගෙන කිසියම් ආකාරයක ධර්ම සාකච්ඡාවක් කරනවා නම් හොඳයි කියලා. ඊට අදාළ යම් ප්‍රශ්නත් මගෙන් විමසීම් කළා. ඒක නිසා මම කල්පනා කරා ඒ කාරණේ හුඟක් හොඳයි කියලා. ඒ මාතෘකාව අනිශ්චිත විහරණයම තමයි.
මේ මාතෘකාවටත් ගැරෙන්නේ. ඉතින් කොහොමද අපි රෝගී තත්වයක්, රෝගී කාල පරිච්ඡේදයක් පසු කරන්නේ? අපි හැමෝටම මේක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. අනිවාර්යෙන්ම ලෙඩ වෙනවා කියන එක සිද්ධ වෙනවා. මොකද ව්‍යාධි ධම්මෝනේ. ලෙඩවීම ධර්මතාවක්. ඒ සබාධමයට අයිති දෙයක්. ඒක කාගේවත් වැරැද්දක්, දෝෂයක්, අඩුපාඩුවක්. ඉතින් සමහර වෙලාවට කර්මඵල ගෙවීමක් හැටියටත් ඉතින් අර්ථකථනය වෙනවා. ඒකත් අපිට ගන්න පුළුවන්. නොඑක් හේතු කොහොම නමුත් අපි හේතුඵල ධර්මතාවක් හැටියට තමයි ගන්නෙ. ඒකයි ව්‍යාධි ධම්මෝ කියලා කියන්නේ. ධම්මෝ කියන්නේ එතන හේතුඵල ධර්මතාවයක්. ඉතින් අපි මේ කාරණා සාකච්ඡා කරලා තිබෙනවා යම් ප්‍රමාණයකට මාර්ග සත්‍ය පිළිබඳ සාකච්ඡාවේදී සතිපට්ඨාන දේශනාවේ අපි සතිමත් බව වැඩි වීම නමින් සාකච්ඡා මාලාවක් අපි පවත්වගෙන ඇවිදින් තිබෙනවා. ඔබට මතක ඇති ඒ සාකච්ඡා මාලාව අපි දේශන සාකච්ඡා 36ක් පමණ ඒට අන්තර්ගතයි. අපි අනුපස්සනා 4ට අදාළව, කාය අනුපස්සනාවට අදාළව සාකච්ඡා 7ක්, වේදනානුපස්සනාවට අදාළව 3ක්, චිත්තානුපස්සනාවට අදාළව 9ක් සහ ධම්මානුපස්සනාවට අදාළව 17ක් වශයෙන් සතිමත් බව වැඩි වීම යටතේ අපි දීර්ඝ සාකච්ඡා මාලාවක් පවත්වාගෙන ආවා. එහි ධම්මානුපස්සනා යටතේ අපි මේ කාරණා කතා කරලා තිනවා. කොහොම නමුත් මේ අපි හැමෝටම මේ උරුම ධර්මතාවක් ව්‍යාධි නැත්නම් ලෙඩවීම කියලා අපි සිංහලෙන් කියනවා. ඉතින් ව්‍යාධි ධම්මෝ ලෙඩවීම ධර්මතාවයක්, හේතුඵල ධර්මතාවයක්. ඊට අදාළ හේතුව ආවද ලෙඩ වෙනවා. ඉතින් මොනවාද හේතු කියලා කල්පනා කරොත් බොහෝ හේතු කාරණා තියෙනවා. අපිට එක හේතුවක් කියන්න බෑ. නිශ්චිත හේතුවක් කියන්න බෑ. බොහෝ හේතු තියෙනවා. ඉතින් මගේ රෝගී තත්ත්වය ගැන මොනවා හරි කියනවා නම් හොඳයි කියලා මේ සමහර ඇත්තෝ මගෙන් ඉල්ලුවා. ඉතින් රෝගයක් කියන දෙයක් ඉතින් ඇත්තටම අපිට කුමන තත්ත්වයේ රෝගයක් වුණත් මේ සංගවා තබන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒක ධර්මතාවයක් නේ. දැන් ධර්මතා හංගන්න දෙයක් නෑ. අපි කවුරුත් ලෙඩ වෙනවා. ඉතින් ඒ ගැන වචනයක් කිව්වොත් මගේ තියෙන්නේ මේ කොන්දේ ආබාධයක්. කොන්දේ යටම කොටස් වල කොඳු ඇට අතර තියෙන මේ ඩිස් කියලා අපි කියනවා සාමාන්‍යයෙන්. ඒවා දෙකක් විතර තල්ලු වීමක් තියෙන. ඉතින් ඒකත් බොහොම පැරණි එකක්. ඒ කියන්නේ මම වයස 16 දී විතර. එතකොට අපි පිරිවෙනේ ඉගෙන ගන්න කාලේ ඉතින් සාමණේර ආමතුරුරු අපි එකතු වෙලා මේ ලිඳක් ඉහින වෙලාවක ඇති වෙච්ච කිසියම් ආබාධිත තත්වයක් තමයි ඒක. මූලාරම්භයේ ඒ රෝගයේ හිම එකක්. ඉතින් ලිඳ සුද්ධ කරනවා. අපි නාන ලිඳක් තිබුණා පිරිවෙනේ ඔක්කොම. ඒක ඉහින වෙලාවක අපි ලොකු බාල්දි වලින් ඒ කාලේ ඉතින් එච්චර අවබෝධයක් නැහැ. මේ ලොකු බාල්දි වලින් වතුර අදිනවා මේ ලිඳ සුද්ධ කරන්න. ලිඳ ඉහිනවා කියලා අපි කියන්නේ. ඒ වගේ වෙලාවක ලොකු බාල්දියකින් වතුර අදින වෙලාවක අර වතුර බාල්දිය අදිද්දි ලිඳේ ඉඳපු කෙනෙක් ඒ බාල්දිය එල්ලුනාම එතකොට ඒ ලොකු බරක් ඒ වෙලාවේ කොන්දට ආවා. ඉතින් කොන්දේ ඇදීමක් වගේ කිසියම් ඇඹරීමක් වගේ දෙයක් ඒ අවස්ථාව වෙනකොට ඒ සිද්ධියෙන් සිද්ධ වෙලා තිබුණා. ඉතින් ඒ කොහොමදත් එදා එක අමාරු වෙලා කැක්කම ඇවිල්ලා ඉතින් ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම යොලේ කරලා යම් ප්‍රමාණයකට යටපත් වෙලා තිබුණා. ඊට අවුරුදු ගානකට පස්සේ නැවතත් මම විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ 4 වෙනි වසරේදී විතර නැවතත් මේ විදිහට මේ රෝගී තත්ත්වය මතුවෙලා ඉතින් අපහසුතාවයටපත් වුණා. ඒ කියන්නේ නැවතත්
ඒ දැඩි වේදනාවත් ඒක ඇවිදින්න එහෙම අපහසුතාවයටපත් වෙනවා. ඒ தත්ත්වය ඇති වුණා. ඊපස්සේ මේ අවස්ථාවෙත් ප්‍රතිකර්ම කරලා නැවතත් මීට අවුරුදු 15ක විතර කලින් නැවත මතු වුණා. මේ අවස්ථාවේ ඒත් ප්‍රතිකර්ම කරලා දැනට තියෙන පරීක්ෂණත් ඒ කාලේ MRI පරීක්ෂණ කියලා ඇවිල්ලා තිබුණා. ඒ කාලේ වෙනකොට ඒකත් කරලා ඉතින් බටහිර වෙදකමේ නිර්දේශ කරලා තියෙන ප්‍රතිකාර ක්‍රම ඒවා ඉතින් ඒ විදිහට සිද්ධ කරලා ඊට පස්සේ අපේ තවත් වෛද්‍ය ක්‍රම තියෙනවා ආයුර්වේද කටු චිකිත්සා වැනි එවැනි රෝගී තත්ත්වෙනොත් එවැනි මේ ප්‍රතිකර්ම ක්‍රමත් අපි කළා. බොහෝ සුවපත් භාවයටපත් වෙලා ඉතින් ඉන්නේ කියන්නේ රෝගයෙන් 80%ක් සනීප වෙලා තියෙනවා. 20%ක් වගේ ප්‍රමාණයක් ඉතිරි වෙනවා. හැම රෝගයෙන් 100%ක් සනීප කරන්න බෑ. රෝග හේතුව මේ ශරීරයක් තියෙනකන් ලෙඩ වෙනවා. එහෙනම් යම් දවසක නිරෝගී වෙන්න නම් 100%ක් රෝගී නොවි ඉන්න නම් අපිට මේ සතර මහා භූත වලින් සකස් වුණු ශරීරයක් නොතිබෙන්න ඕන. ඉතින් ශරීරයක් නැතුව ජීවිතයක් ගැන අපිට කතා කරන්න බෑනේ. රූපකායක් තියෙනවාමයි. රූපකායක් ඇතිතාක් ඉතින් ලෙඩ වෙනවා. ඊළඟට දෙවෙනි කාරණේ අපේ මේ ලෙඩ රෝග බොහෝ ඒවා 100% සනීප වෙනවා කියලා නැහැ. බොහෝ වෙලාවට තියෙන යටපත් වීම. ඉතින් යටපත් වෙලා තියෙනකොට ඒවා විවිධ හේතු නිසා මතුවෙනවා ආපහු. ඉතින් මතුවලා ආපහු රෝගී තත්ත්වය වර්ධනය වෙනවා. ඉතින් මෙවරත් සිද්ධ වුණේ එවැනි දෙයක්. ඉතින් ඒවත් අපිට මේ හරි වැදගත් මේ අපේ ජීවිතය ගත කරන ආකාරය පිළිබඳව. ඉතින් මේ පාර රෝගී තත්ත්වය නැවත මතුවුනේ ඒත් මම කිසියම් වැරදි ඉරියව්වක කටයුතු කිරීම නිසා. කොන්දේ ආබාධයේ තියෙන අය හුඟක් වෙලාවට ඉරියව් නිසි ආකාරයෙන් පවත්වන්න ඕන. බර ඉසිලීම, නැමීම, ඒ වගේම නිදා ගැනීම ඉරියව් ආදී දේවල්. ඒවා ඔක්කොම ඇත්තටම මම හොඳට හුරු පුරුදු වෙලා තියෙනවා. නමුත් ඉතින් යම් අවස්ථාවල ඒ தത്വයට සතිය පවත්වන්නේ නැති කාරණා. ඉතින් මගෙන් එක්කෙනෙක් කතා කරලත් ඇහුවා ස්වාමීන් වහන්සේ ඔච්චර අපට සතිය ගැන කියනවා. ඒ ඉතින් ලෙඩේ ගැන සතිය තිබ්බේ නෑ නේද කියලා. ඉතින් ඒකත් හොඳ කාරණයක්. සතියත් අනිත්‍යයි. සතිය නිට්ටය නැහැ. ඉතින් සිද්ධිය ගත්තොත් එහෙම මම කිසියම් කියන්නේ මම මේ ඉන්න ස්ථානය අක්කර 7මාරක විතර භූමි භාගයක් තියෙනවා. ඉතින් සම්පූර්ණම වගේ වනාන්තරයක් තියෙන්නේ මේ අපි ගත කරන මේ ගොඩනැගිලි දෙක අපේ නවාතැන් දෙක පෙරදින විශ්වවිද්‍යාලයේ භික්ෂු නිවාසාගාර දෙක. ඒ දෙකට ඇරුණකොට මුළු ඉඩමම වනාන්තරයක් විදිහට තියෙන්නේ. මොකද මේක මේ ස්ථානය ආරම්භ කරපු ඇත්තොත් ඒ සංකල්පය තුල තමයි මේ ස්ථානය සකස් කරලා තියෙන්නේ. ඉතින් හොඳ පරිසර පද්ධතියක්. ඉතින් එක කොටසක් තිබුණා මේ ගහකොළ අඩු මානවවිල තිබුණු ප්‍රදේශයක්. ඉතින් මේ ප්‍රදේශයේ මම බැකෝ යන්ත්‍රයක් දාලා සුද්ධ කරලා තව කෙනෙකුට කිව්වා මේ වගාවක් කරන්න මඤ්ඤොක්ක හිටවන්න කියලා. ඉතින් මමත් ගිහිල්ලා බලාගෙන හිටියා මේක කරන ආකාරය. ඉතින් වැඩ කරනකොට නිකන් ඉන්න බැරි අසනීපිකුත් මටත් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වයසක කෙනෙක් වැඩ කරන දිහා ඉතින් මමත් බලාගෙන ඉඳලා ඒකට යම්කිසි උදව්වක් කරා. මේ මුල්ලුවකින් පස් ටිකක් බුරුල් කරලා දුන්නා. ඉතින් ඒ වෙලාවේ මුල්ලුව හිර වුණාම මම ඒක ටිකක් ගැම්මට ඇල්ලුවා. අල්ලපුවාම මට තේරුණා ඒක කොන්දට දැනුණා අර වැරදි ඉරියව්වකින් ඒක අල්ලපු නිසා ඒ වෙලාවේ
ඒක යම් ප්‍රමාණයකට කොන්දට දැවුණා කියලා. දැනිලා ඉතින් ඉවලේ මම ඒක නතර කරලා ආවට මොකද දවසකට විතර පස්සේ ඒක අමාරු වුණා. සාමාන්‍යයෙන් මේක අමාරු වුණාම හැම වතාවෙම මේ නැගිටින්න බැරුව යන මංච පරායන වෙනවා, ඇඳටම වැටෙනවා. ඉතින් ශරීරයක් තිබුණාට ශරීරයෙන් වැඩක් ගන්න බැරි අවස්ථාවකටපත් වෙනවා. ඒක අර කායෝ අනත්තා කියන தත්ත්වය අත්විඳින්න පුළුවන්. අනත්තා කියන්නේ අපි සාමාන්‍ය තත්ත්වයේ ඉන්නකොට අපි ශරීරය මෙහෙවනවා. අපිට ඕන නම් නැගිටිනවා, ඕන නම් නැගිටලා යනවා. අතපය හොලවනවා, වැඩ කරනවා. ක්‍රියා කරන්න පුළුවන් අපිට. අපි අපේ මනාපයේ පරිදි කය හසුරවන්න යම් ප්‍රමාණයකට පුළුවන් අපිට. ඒක තමයි ශරීරයේ අත්තා. අපිට ඕන හැටියට හසුරවන්න පුළුවන් කියලා කෙනෙක් හිතාගන්නේ. මොකද අතරම කායෝ අනත්තා, ශරීරය අපි කැමති ආකාරයට කැමති විදිහට පවත්වන්න බෑ. ඒක මේ ලෙඩ වුණාම, රෝගී වුණාම සමහර රෝගවලදී ඒක හොඳටම ඔප්පු වෙනවා. දැන් මගේ රෝගී තත්ත්වය තුල ඒක හොඳටම ඔප්පු වෙනවා. අවස්ථා තුනේදීම ඒක එහෙමම වෙනවා. එතකොට දැන් කෙනෙකුට ඔසවලා ගන්නවත් බැහැ. මොකද ඇල්ලුවොත් විශාල කැක්කුමක් වෙනවා. කැක්කුම කියන එක අපි දන්නවනේ. ඉතින් විශාල කැක්කුමක් වෙනවා. එතකොට ශරීරය අතහැරලා දාලා වගේ තියෙනවා. ඉතින් මෙවරත් ඒ தත්ත්වයේ එසේම වුණා. එතකොට ඉතින් මම රෝගී වුණාම අපි කොහොමද පවතින්නේ කියන කාරණේ මෙතෙන්දී හරි වැදගත්. ඒ වටපිටාව කාරණා හැම දෙයක්ම වැදගත් වෙනවා. ඉතින් පළවෙනියටම අපි රෝගී වුණාම අපිට හුඟක් වෙලාවට වෛද්‍යවරු මතක් වෙනවා. වෛද්‍යවරුන්ගේ සහාය අපිට අවශ්‍යයි. ඉතින් මම හිතන්නේ පළමුවෙන්ම අපි රෝගී වුණාම මොන වෛද්‍යවරයාගෙන්ද උපදෙස් ගන්න? අපිට වෛද්‍යවරු ගොඩාක් ඉන්නවනේ. ඉතින් පළවෙනියටම තෝරන්න වෙන්නේ අපි මේ කන්සල්ට් කරන්න, උපදෙස් ගන්න තෝරන්න වෙන්නේ මේ භව දුකට වේදානන් බුදුරජාණන් වහන්සේගෙන් තමයි පළවෙනි උපදේශය ගන්න. ඕනම කෙනෙක් ලෙඩ වුණාම ඒ උපදේශය ගන්නවා. ඇයි කියලා මම කියන්නම්. ඉතින් අපි බුදුරජාණන් වහන්සේගෙන් තමයි අපේ රෝගේ ඉදිරිපත් කරන්නේ. ඇයි මම ලෙඩ වෙන්නේ? ඇයි මම ලෙඩ වුණේ කියලා පළවෙනියෙන්ම අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන්. ඉතින් උන්වහන්සේ හරි ලස්සනට උත්තර දෙනවා. මේ ව්‍යාධි ධම්මෝ, ලෙඩ වෙන එක සබා දහමට අයිති දෙයක්. ඉතින් තවදුරටත් ඇහුවොත් ඇයි මම ලෙඩ වුණේ? ඉතින් බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. ඕක සතිය පැවැත්වුවේ නැහැ. සතිය පැවැත්වුවේ නැහැ. ඒක නිසා එතන ඒ දේ උනේ කියලා. එහෙම නැත්නම් අපේ විසමචර්යාවක් නිසා ලෙඩ වුණාම ඒත් අපිට බුදුරජාණන් වහන්සේ කියන ඔබ ආසනීප වුණේ, ඔබ ලෙඩ වුණේ ඔබේ විසමචර්යාව නිසා. නැත්නම් කම්ම විපාක ජාබාධයක් න ඒත් බුදුරජාණන් වහන්සේ කියනවා ඒක කර්ම විපාක ආබාධයක්. එතකොට පළවෙනිම දේ තමයි රෝගයකදී දහමට හැරෙන එක. ඒකට මම කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් උපදෙස් ගන්නවා කියලා. ඇයි මම ලෙඩ වුණේ කියලා ඉස්සර වෙලා අහන්න ඕන බුදුහාමුදුරන්ගෙන්. ඉතින් ඒ දෙන උත්තර ටික හරියම වැදගත්. ඒ උත්තර ටික අපි ගන්නෙ ඇයි? ලෙඩකදී තම වැදගත් දේ තමයි මානසික தත්ත්වය හොඳින් පවත්වාගෙන යන්න. අපි ලෙඩ වෙලා ගත කරන කාලය මා දකින්නේ භාවනා යෝගී කාලයක් හැටියට. එක පැත්තකින් අපි දන්න දැනුම අපි ළඟ තියෙන මේ භාවනා පුහුණුව කොච්චර ශක්තිමත්ද කියලා පරීක්ෂාවට භාජනය වෙන කාලය ලෙඩවීම කියන ධර්මතාවය. ආදි ධර්මතාවයට ගොදුරු වීම
සාමාන්‍ය ලෝක ව්‍යවහාරය අනුව කතා කරොත් හැමෝම කියන්නේ අපෝ ලෙඩ වෙන එක හොඳ නැහැ. ලෙඩ නොවී ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද? ලෙඩ වුණාම ඉතින් ඒකේ තියෙන ආදීනව අවාසි පාඩු අලාභ ඔක්කොම ඉදිරිපත් කරනවා. ඉතින් අලාභ පාඩු අවාසිමයි අපි අසනීප වුණාම අපි ඉදිරිපත් කරන්න පුරුදු වෙලා තියෙන්නේ. එහෙම දේවල් ගැනමයි. නමුත් ඇත්ත වශයෙන්ම ආර්ය මාර්ගයේ පැත්තෙන් ගත්තොත් ලෙඩවීමේ වාසියක් තියෙනවා. ඇයි අපි මේ ධර්ම මාර්ගයේ කොච්චර දුරට අපි ගිහිල්ලා තියෙනවද? මේ රෝගී තත්වයක් තුල අපිට කටයුතු කරන්න පුළුවන්ද කොච්චර දුරට? මේ ධහම තුල පිහිටා ඉඳීමේ හැකියාව කොච්චර දුරට තියෙනවද කියලා අපිව පරීක්ෂා වෙනවා. දැන් ලෙඩ උනාම අපිව පරීක්ෂා කරනවානේ. අපි වෛද්‍යවරුන්ට ඉදිරිපත් වෙලා ඉතින් ඒගොල්ලෝ අපිව පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා ඔක්කොම කරන්නේ සතර මහා භූත ටික අල්ලගෙන. ඒ කියන්නේ ශරීරේ අල්ලගෙනනේ පරීක්ෂා කරන්නේ. ලෙඩ වුණාම අපේ මනස පරීක්ෂා කරන්නේ නැහැනේ කවුරුවක්වත්. මානසික තත්ත්වය කොහොමද? කොයිතරම් සිහිනුවණින් අවබෝධයෙන් වීරියෙන් යුතුව කටයුතු කරනවද කියලා ඒක අපිටම පරීක්ෂාවට භාජනය වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඒක නිසා ආර්ය මාර්ගයේ පැත්තෙන් ගත්තම ලෙඩවීමේ වාසියක් තියෙනවා. ඒ තමයි අපි පුරුදු කරගත්ත ගුණධම් බණධම් කොච්චර දුරට අපේ ජීවිතය තුල කාවැදිලා තියෙනවද? ඒක කොතෙක් අපි හරියටම පුරුදු පුහුණු වෙලා තියෙනවද? ඒක ප්‍රයෝජනෙට ගන්න වෙලාවක් ඒක ලෙඩ වෙලා ඉන්න අවස්ථාව. ඒකයි. ඉතින් ඒක නිසා ලෙඩට අනිශ්චිත වීම ගැන මම මේ අද කතා අපේ අනිශ්චිත විහරණය අපේ සාකච්ඡාව. ඉතින් රෝගී තත්ත්වයකට අපි භාජනය වෙනවා. රෝගී ධර්මතාවක්, හේතුඵල ධර්මතාවක්, ලෙඩවීම. ලෙඩ වුණාම කොහොමද අනිශ්චිතව? අනිශ්චිතෝච විහෙරති. නැචකින්ච උපාදීය කියන தত্ত্বය ඇති කරගන්නේ කියලා. ඉතින් පළමු කොටම වැදගත් වෙනවා. දැන් ලෙඩ වුණේ කිසියම් මොහොතක සතිය නොපැවැත්වීමනේ. ඉතින් රෝගය යටපත් වෙලා තියෙන. එතකොට අපි මේ රෝගේ නැවත මතුවෙනවා කියන ඒ සතිය නිරන්තරයෙන් පවත්වන්න වෙනෝනේ. රෝගය ගැන සතිය. ඒතර ඒ සතිමත් බව මේ මොහොතේ පැවතිලා නැහැ. මගේ අතේ තිබුණු උපකරණය පිළිබඳ සතිය අවධානය තිබ්බ නමුත් ඒ මොහොතට රෝගය පිළිබඳව යටපත් වෙලා තියෙන රෝගය පිළිබඳව සතිය නොපවතින්න පුළුවන්. ওই ස්වභාවය අපි කාටත් අපේ ජීවිතවල වෙන්න පුළුවන්. මොකද එතනින් පෙන්වන්නේ සතියේ අනිත්‍යතාවය. ඒක තුලින් අපි අවබෝධ කරගත යුත්තේ ඒකමයි. සතිය වෙනස් වෙනවා. එකක සතිය පිහිටනකොට අනිකේ සතිය පිහිටන්නේ නැහැ. ඉතින් සමහරට ඒක අඩුපාඩු වෙනවා. ආහාර පාන ගන්නකොට සමහර වෙලාවට බලන්න ලෙඩ රෝග තියෙනවා සමහර කැම බීම ගන්න එපා කියලා අපිට වෛද්‍යවරු කියලා තියෙනවා. මොකද වෙන්නේ? කනකොට කැම ගැන සිහිය තිබ්බට සමහර විට මේ රෝගයේ පිළිබඳ සතිය නැහැ. ඉතින් අපි රෝගයට අහිතකර ආහාරයත් මෙන්න අරගෙන එතකොට එහෙම වෙනවා. දැන් මගේ තියෙන්නේ ඉරියව් නුසුදුසු ඉරියව් තියෙනවා. ඒ ඉරියව් ගැන සතියෙන් කටයුතු කළ යුතුයි හැම මොහොතකම. ඒතර අපි වැඩක් කරද්දී වැඩේට අවධානය ගිහිල්ලා තියෙන වැඩේ ගැන සතිමත් වෙලා තියෙනවා. නමුත් රෝගය ගැන සතිය පවත්තලා නැහැ මේ මොහොත. එතකොට ඒකත් එක්තරා දෙයක් නේ ධර්මතාවයක් අපි අත්දකින්න අත්විඳින්න පුළුවන් කාරණයක්. ඉතින් ওই විදිහට එතකොට මේ රෝගයේ මූල හේතුව ගත්තොත් ඒත් යම් කිසි සිද්ධියක්
ඊට පස්සේ මේක විටින් විට මතු වූ අවස්ථා තුන්වෙනි අවස්ථාවට නැවත ටිකක් බරපතල විදියට මතු වුණේ. ඒ හැම අවස්ථාවක්ම බැලුවොත් අවස්ථා තුනම බැලුවොත් අර ඉරියව්ව පිළිබඳ සතිය නොපැවැත්වීම. නොපවත්වන හැම මොහොතේම ඒක මතුවේ. මේක මම එක විදියකින් මේ කාලය තුල නිරීක්ෂණය කරා. තව දෙයක් අපේ කෙලෙස් මතුවෙන්නේ toy විදිහටම නේද කියලා. අපි කෙලෙස් පිළිබඳ සතිමත් නොවුනොත් ක්ලේශය මතුවේ. ඒ වගේ දෙයක් මේක. ඉතින් අපිට තව දුරටත් අපිට අවශ්‍ය දේ සතිය පවත්වන්න අපි හුරු පුරුදු විය යුතුයි. ඉතින් ওই විදිහට අපි රෝගී තත්ත්වය මතුවනාම පළවෙනියට එතකොට කන්සල්ට් කරන්නේ බෞද්ධකට වේදානන් බුදුරජාණන් වහන්සේ ගෙන් තමයි අපි පළවෙනියටම ලෙඩ වුණාම උපදෙස් ගත යුත්තේ. ඉතින් ඒ උපදෙස් ටික ගන්න ඇයි අපි අපේ මානසික තත්ත්වය සංසුන්ව පවත්වා ගන්න. රෝගයකදී ඊටම වැදගත් දේ හිත සංසුන්ව හිත තැම්පත්ව තියා ගැනීම. හැබැයි මේ රෝගී තත්ත්වය බරපතල වේදනාකාරී වේදනා කිව්වොත් ඒක සුදුසු නැහැ කැක්කුම සහිත රෝගී තත්ත්වයක්. තාම දැඩි කැක්කුමක් ඇති වෙන. පේන් කියලා අපි කියන්නේ ඉංග්‍රීසියෙන්. ඒ වෙන දැඩි කැක්කුමක් ඇති වෙන. ඉතින් එතකොට සතිය පවත්වන්න සෑහෙන ආයාස කර වෙනවා. ගොඩාක් ආයාස කර වෙනවා සතිය පවත්වන්න දැඩි කැක්කුමකදී. අපහසු නමුත් පුළුවන් සතිය පවත්වන්න. උංගාවක් උත්සාහ කරා ඒ සතිය බිඳ වැටෙනවද කියන එක ගැන සෝදිසිමත් වෙන්න. ඒක පුළුවන්කම තියෙනවා. අපි සතිය දිනු කරායේ සතිපට්ඨාන සිහිය පවත්වන්න පුළුවන්. කම ඒකෙදි තමයි පරීක්ෂා වෙන්නේ. ඇත්තට ඒ වගේ අවස්ථාවකදී සාමාන්‍ය අවස්ථාවල අපි කියන දැන් මට හොඳ සතිය පවත්වන්න පුළුවන් සතිමත් මම. ආදි වශයෙන් කියලා දැන් අතෙන්දි සිද්ධ වෙනවා එරෙහිව සතිය පවත්වන්න. සති බලය යොදන්න වෙනවා. බල අවස්ථාව ඒ කියන්නේ දැඩි කැක්කුමක් මතුවලා එන අවස්ථාවක එතන සතිය පවත්වන්න. ඉතින් විශාල කැක්කුමක් මතුවලා ආවා. ඒ කොන්දේ ආබාධේ තියෙන ඇත්තෝ දන්නවා ඒක එනවා. අතක් හෙල්ලුවත් පයක් හෙල්ලුවත් හැරුණත් පෙරළුණත් ඉවසන්න බැරි තරම් කැක්කුමක් එනවා. ඉතින් අපි රෝගී තත්වයකදී මේකට මුහුණ දෙන්නම වෙනවා. සමහර රෝග නම් ඉතින් එහෙම කැක්කුමක් නොයනවා වෙන්න පුළුවන්. නමුත් බරපතල විදිහේ කැක්කුම එන රෝග තියෙනවා. එවැනි රෝගයක් මේ කොන්දේ ආබාධය මොකද බලපෑම් කරන්නේ ස්නායු පද්ධතිය. ස්නායු තෙරපුමක් සිද්ධ වෙන නිසා ඒක බොහොම පීඩාකාරී. ඉතින් ඒ තත්වයේ තුල ගාක් සිහියෙන් පවතින්න පුළුවන් වුණා. ඉතින් මම ඊළඟට මට අවශ්‍ය වුණා මේ වේදනාව සමනය කරගන්න නැත්නම් කැක්කුම අඩු කරගන්න කියලා. ඒක නිසා මගේ හිතවත් වෛද්‍යවරයෙක් ඉන්නවා. යා ඇත්තටම නිරින්දන වෛද්‍යවරයා. පෙරදින රෝහලේ සහ අපේ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ වැඩ කරන ආනෝර රෝහලෙත් එයා වැඩ කරනවා. ඉතින් මම එයාට කතා කරපුවාම එයා ඇවිල්ලා ඉක්මනින්ම මේ කැක්කුම අඩු කරගන්න මට යම්කිසි උදව්වක් කරා. ඉතින් ඒ අනුව කැක්කුම අඩු කරගත්තම ඒ අනුව අර දැඩි වේදනාව අපි ඒකට වේදනාව කියන වචනේ සුදුසු නැහැ. කැක්කුම අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ අතර මේ කැක්කුමයි වේදනාවයි දෙක හොඳට වෙන් කරලා දකින්න පුළුවන්. මේ හුඟක් අපි කැක්කුමට වේදනාව කියනවා. සිංහලෙන් අපි කැක්කුමට වේදනාව කියලා. පේන් සහ ෆීලිංගස් කියන දෙක අපි සිංහල වචනවලදී මේ දෙක මිශ්‍ර කරගෙන තියෙනවා. පේන් කියන්නේ කැක්කුම.
පේන් ඒක වගේ වචන වලින් ඉංග්‍රීසියේ භාවිතා කරන්නේ කැක්කුම. ඒක කියන්නේ පොට්ටබ්බ. පාලි භාෂාවෙන් කිව්වොත් ශරීරයේ දැනෙන ස්පර්ශය ඇතුළතින් දැනෙන. පොට්ටබ්බ කියන එකේ මුළු කයටම දැනෙන එකක්. ඇතුළත පිටත කොහේ හරි. එතකොට ඒක ඇති වුණාම තමයි වේදනා කියන. වේදනා කියන එක ශරීරයේ තියෙන එක නෙමෙයි, ඒක මානසිකයි. ඒක නාම ධර්මයක්. විඳිනවා කියන එක. ඒකට කියන්නේ අපි ෆීලිං කියලානේ. ඉතින් ඒක නිසා මේ කැක්කුමයි වේදනාවයි දෙක ලස්සනට මේක දෙපැත්තේ තියාගන්න අපිට පුළුවන් වෙනවා. කැක්කුම තමයි වේදනාව ඇති කරන්නේ. ඉතින් කටුක ස්පර්ශයක් කාය සම්පස්සජං අසාතං වේදිතං කියලා අපි අවස්ථාව හඳුන්වන්නේ. ඉතින් ඒක ඇති වුණාම මනසේ අවධානයකට යොමු වෙනවා. ඇත්තටම ශරීරයේ මේක මතු වුණාට විඳින්නේ මනසයි. හැබැයි අපි මේ දෙක වෙන් කරලා තියාගන්න පුළුවන් වුණොත් අපිට හරි පහසුයි. ඉතින් මට ඇත්තටම පුළුවන්කම ලැබුණා. පුළුවන් වුණා මට මේ ෆීලිං සහ ඒ වගේම මේ වේදනාව කියන එකයි කැක්කුම කියන එකයි දෙක වෙන වෙනම තියාගන්න. මේක මිශ්‍ර කරගන්න නැතුව අවුල් කරගන්න නැතුව තියාගන්න පුළුවන්. මේ ඒකයි pain සහ feelings. ඔය දෙක මිශ්‍ර කරගන්න හොඳ නෑ ලෙඩකදී. ව්‍යාධියකට ගොදුරු වුණාම pain තියෙනවා. pain නැත්තේ නෑ. බොහෝ ව්‍යාධිවල කැක්කුම තියෙනවා. කැක්කුම නැත්තේ නෑ. හැබැයි වේදනාව ගැන සිහියෙන් ඉන්න පුළුවන්. අන්න ඒ අවස්ථාව තමයි අපිට වේදනානුපස්සනාව වඩලා තිබ්බොත් ඒකෙන් ප්‍රයෝජන ගන්න වෙලාවක් ඒක. මොකද මෙතන ඇති වෙන්නේ දුක්ඛ වේදනා. මනස එක්තරා විදිහකට මනසට ශරීරයෙන් ඇති කරන්නේ කිසියම් ආකාරයකට පීඩාකාරී ලක්ෂණයක් මනසේ මතු කරන්නේ. ඉතින් ඕක අපි දකින්න පුළුවන් සංසුන්. හැබැයි ඉතින්දී අර පළවෙනි උපදේශ ටික අරන් තියෙන්න ඕන, පළවෙනි කන්සල්ට් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ. එහෙම නොවුනොත් අපි මේ ශාරීරිකව මතුවලා එන తত্ত্বය පිළිබඳව කලබල වෙන්න ඉඩ තියෙනවා. මනස අවුල් කරගන්න ඉඩ තියෙනවා. ඒකයි බය ඇති ගැනීම ආදී ඇති ඉඩ තියෙනවා. ඒකයි මම කිව්වේ මේ ලෙඩ රෝගවලදී පළවෙනි යට උපදෙස් ගන්නේ එහෙම කෙනෙක්ගෙන් කියලා. එහෙම කෙනෙක්ගෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ. ධර්මයේ උපදේශය තමයි අපි ගන්න. ඒ විදිහට ඇත්තටම අපිට පුළුවන් ඒක කරන්න. මේක අපි හුරු කරගෙන තියෙන්නත් ඕන. කොයි වෙලාවෙ කොයි මොහොතේ ලෙඩ වේද කියලා අසනීප වේද කියලා අපි කාටවත් කියන්න බෑ. අනික දැන් තියෙන ලෝක තත්ත්වය බලන්න. වර්තමාන ලෝක තත්ත්වය වේගයෙන් ව්‍යාධියක් පැතිරීගෙන යනවා. තවමත් අපිට ඒවයි හරි නිශ්චිතම තොරතුරු නැහැ. දැන් අපේ ලංකාවේ තත්ත්වයක් සෑහෙන දුරට නරක අතට හැරිලා තියෙනවා. දෙවනි කොවිඩ් රැල්ල ඇවිල්ලා තියෙනවා. ඒක දැන් නරක අතට හැරිලා තියෙනවා. මම හිතන්නේ ඔබ ඉන්න රටවල් මේ ලෝකේ පුරා රටවල් වල ඉන්න ඇත්ත මේ මොහොතේ එකතු වෙලා ඉන්න. ඒ රටවල් වල තත්ත්වය පැහැදිලි ඇති. ඉතින් වැදගත් වෙන්නේ රෝගී තත්ත්වයකදී මනස සංසුන්ව, තැම්පත්ව, පිරිසිදුව තබා ගැනීම. හැබැයි වේදනාව, දුක්ඛ වේදනා කියන తত্ত্বය මනස අපිරිසිදු කරන්න ඉඩ තියෙනවා. ඒක අපි වේදනානුපස්සනාවේදී අපිට මතකයි අපි කිසියම් සාකච්ඡාවක් ගත්තා චූල වේදල්ල දේශනාව අර ධම්මදින්නා තේරින් වහන්සේගේ.
දුක්ඛායපන වේදනාය පටිඝානුසය අනුසේති කියලා. එතකොට ඒ දුෂ්කර මනස පෙළෙන අවස්ථාවේ ක්ලේශයක් උපදින්න හොඳ වටපිටාවක් හැදිලා තියෙනවා. මනස පෙළෙන්නේ. ඇයි මනස පෙළෙන්නේ? කය පෙළෙන නිසා. කයට දැනෙනවා දැන් පොට්ටබ්බයක් ස්පර්ශයක් දැනෙනවා. කටුක ස්පර්ශයක් දැනෙනවා. ඒ කටුක ස්පර්ශය මනසට කාන්දු වෙලා නැත්තම් මනසින් ඒක අඳුනගෙන තියෙනවා. මොකද කාය විඥානය පහළ වෙනකොටම මනස ඒ ශරීරයේ ඇති වෙලා තියෙන ඒ தත්ත්වය අඳුනගන්නවා. ඉතින් අඳුනගත්ත ගමන්ම මනසින් ඔන්න එතනදලා තමයි මනසින් මේක විඳින්නේ. එතෙන්දී අපිට හුඟක් වැදගත් වෙනවා වර්තමාන මොහොතේ අර සතිමත් බව පවත්. හැබැයි හරි අමාරු අවස්ථාවක් සතිය පවත්වන්න මේ කටුක දැඩි කැක්කුමක් පවතින අවස්ථාවයි. මම ඒකට පාවිච්චි කරන වචනේ කැක්කුම කියලා. කකියනවා කියලා. ඒ වගේ අවස්ථාවක හුඟක්ම අමාරුයි. ඒ වගේ අවස්ථාවක තමයි අපි සතිය පැවැත්විය යුත්තේ. ඉතින් ওই විදිහට. ඉතින් ඒ අතරේ මම වේදනා සංයුත්තය නැවත වතාවක් කියවලා බැලුවා. නැත්තන්ටත් බොහොම වැදගත් වෙයි. සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ වෙනමම සංයුත්තයක් තියෙනවා වේදනා සංයුත්තය කියලා. දැන් ඒ වගේ දේවල් කරන්න හොඳ වෙලාවක්. ලෙඩ වෙච්ච වෙලාව, අසනීප වෙච්ච වෙලාව. ඉතින් අපි සතිය තියාගත්තොත් ඒව කරන්න බැරි නේ. අර වේදනාව පාලනය කරන්න සුදුසු වෛද්‍යවරයා මං කැඳව ගත්තා. ඉතින් මං කල්පනා කරා කවුද මේකට දැන් මට අවශ්‍ය වෙන්නේ? බෝ වෙන රෝගයක්වත් මොකක්වත් නෙමෙයි. රෝගී තත්ත්වයක් මම දන්නවා. අත්‍යවශ්‍ය මට මේ වෙලාවේ වේදනාව නැත්නම් කැක්කුම පාලනය කරගන්න. කැක්කුමටනේ පේන් කියන්නේ. ඉතින් ඒක කරන්නේ සාමාන්‍යයෙන් කිසියම් ඖෂධයකින් කරන නිර්වින්දනයක් හරහා. ස්නායු පද්ධතිය සහ මොළය අතර තියෙන සම්බන්ධය එක්තරා ප්‍රමාණයකට පාලනය කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒක නිර්වින්දන වෛද්‍යවරයා දන්නවා. ඉතින් ඒක පාලනය කරලා තිබ්බම ඉතින් සෑහෙන සහනයක්. ඉතින් ඒ අතරතුර අපිට හොඳට ධර්මයේ තුලටම නැවත කිඳා බහැලා කටයුතු කරන්න පුළුවන් නම් හරිම පහසුයි. ඉතින් මම වේදනා සංයුත්තය වේදනාව පිළිබඳව සියලු පැතිකඩයන් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු නැවත මතක් කරා. මේ සති දෙක මම හුඟක්ම භාවනා කාලයක් ගත කරේ. ඒ වගේම මට මගේ ජීවිතය පිළිබඳව සැලකිය යුතු මේ ආවර්ජනයක් මම කරා. ඒ වගේම ඒ පිළිබඳව ඇත්ත වශයෙන්ම මට සෑහෙන තෘප්තිමත් වෙන්න පුළුවන්. මම දහම පැත්තෙන් ගත්තම අවශ්‍ය තැන ඉන්නවා කියලා. ඉතින් මේ සාකච්ඡාවේදී ඔයත්තන්ට තියෙන ප්‍රශ්න ගැටලු මතු කරමු. මගේ මৌলিক පැහැදිලි කිරීම අවසන් කරපුවාම ඊළඟ කාරණේ තමයි අපි රෝගයකදී බලනවා, ලෙඩ වුණාම බලනවා ආයු සංස්කාරය කරනවද අතහරිනවද කියලා. ඒකත් අපි පුරුදු වෙලා තියෙනෝනේ. ඒක අපිට පුරුදු කරන්න අවස්ථාව ලැබෙන්නේ අනිවාර්යයෙන්ම ලෙඩ වෙච්ච වෙලාවක තමයි. මොකද ආයු සංස්කාරය අතහරිනවා කියලා කියන්නේ මේ ආයු කියන්නේ මෙතන කයේ ශරීරයේ පැවැත්මට ආයු කියලා කියන්නේ. එතකොට ශරීරයේ පැවැත්ම තවදුරටත් කරනවද අතහරිනවද කියන කාරණා. එතකොට මම මේකෙදිත් ඒක මම ලෙඩ වුණාම මම සාමාන්‍යයෙන් ඒක අනිවාර්යෙන් බලනවා. සරලව කිව්වොත් තවදුරටත් ජීවත් වෙනවද නැත්නම් මරණය බාර ගන්නවද කියලා. මොකද රෝගයකදී අපිට උත්තර තුනක් සාමාන්‍යයෙන් හම්බ වෙනවා. ලෙඩ වුණාම එකක් තමයි රෝගේ නිරෝගී වෙනවා. නිරෝගී වෙනවා කියන එක අපි දන්නවා. ඒක. එහෙම නැත්නම් ජීවිත කාලය පුරාම මේ රෝගී තත්ත්වේ පවතිනවා යටපත් වෙලා. යම් ප්‍රමාණයකට පාලනය කරගෙන පවත්වගෙන යෑමක් තියෙනවා. එහෙම නැත්නම් මේ රෝගී තත්ත්වයෙන් ජීවිතේ නැති වෙනවා, මැරෙනවා.
ඉතින් බරපතල මේක ගැන හිතන්න වෙනවා අපිට. පළමු කොටම මේ ලෙඩ රෝග මොකද කරන්නේ? ජීවත් වෙනවද මැරෙනවද? ඒක සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් නිකන් නෙගටිව් වෙන්න පුළුවන්. ඍණ අදහසක් වෙන්න පුළුවන්. ප්‍රතිගාමී අදහසක් කියලා හිතන්න පුළුවන්. නමුත් ආර්ය ප්‍රතිපදාව පැත්තෙන් ඒක ප්‍රතිගාමී නෑ. මොකද යම් දවසක අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ආයු සංස්කාරය අත්හරින්න. ඒක අත්හල යුත්තේ ඊටා හොඳ සිහියෙන් ඉන්න අවස්ථාවක. ඊටා හොඳට සිහියෙන් ඉන්න අවස්ථාවක ඒක අත්හල යුත්තේ. මේ දහමේ වෙනත් කිසිම දහමක උගන්වන්නේ නැති සුවිශේෂ දෙයක් ඒක. අපේ දහමේ උගන්වන්නේ ඒ ආයු සංස්කාරය අතහැරි. ඉතින් ලෙඩ වෙන හැම මොහොතකම ඒක බලන්න ඕන. කොහොමද ඒක බලන්නේ? මගේ ශරීරයේ තවදුරටත් පවත්වා ගත හැකි මට්ටමේ තියෙන එකක්ද ශරීරය කියලා බලන්න. ඉතින් ඒකත් මම බැලුවා. දැන් මේ රෝගී තත්වයට ගොදුරු වුණායින් පස්සේ ශරීරය තවදුරටත් පවත්වා ගත හැකිද? ඉතින් බලපුවම තේරෙනවා මගේ ශරීරේ තවදුරටත් පවත්වා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක Tamanට තමයි තේරෙන්නේ. පුළුවන්කම තියෙන අනිත් ඉන්ද්‍රියයන් මොකොත් අබල දුබල වෙලා නැහැ බරපතල විදියට. ඒ කියන්නේ පවත්වාගෙන යන්න බැරි මට්ටමටම ඇද වැටිලා නැහැ අනිත් ඉන්ද්‍රියයන්. ඒක නිසා තවදුරටත් ආයු සංස්කාරය කළ හැකි. ඒ කියන්නේ මේ ශාරීරික පවත්ව ගැනීමේ උත්සාහය අතහරිනවද තවදුරටත් ගෙනියනවද? ඉතින් ඒක අපි බලන්න ඕනේ. ඒක තීන්දුව ගන්න දෙන්න බෑ වෙන කෙනෙකුට. ඒ තීන්දුව අපිම ගන්න වෙනවා යම් දවසක. අනිවාර්යෙන් ඒ තීන්දුව ගන්න වෙනවා. එතන තමයි අපේ නිවන තීරණය වෙන තැන. පරිනිබ්බාණය තීරණය වෙන තැන. භව නිරෝධයේ තීරණය වෙන තැන. එතෙන්දී අපි සීනුවණින් යුක්තව අනිත් සියල්ල අපි මේ වෙනකොට අතහැරලා තියෙන්න ඕනනේ. අතහැරලා අපි පවත්වාගෙන යන්නේ නඩත්තු කරගෙන යන්නේ අතර මහා භූත වලින් සකස් වුණු මේ කරජ කාය කියලා අපි ඒකට කියන්නේ මේ ශරීරය. විතරයි නඩත්තු කරගෙන යන්නේ. අනිත් ඒවා අපි කිසිවක් තණ්හා මාන දිට්ඨි වලින් නඩත්තු කරන්නේ නැහැ. ශරීරයත් තණ්හා මාන දිට්ඨි වලින් නඩත්තු කරන්නේ නැහැ. අනිත් ඒවා ඔක්කොම පටිනිස්සග්ගෝ අතහැරලා ඉන්නේ. හැබැයි කය විතරක් අපි තවදුරටත් නඩත්තු කරගෙන පවත්වාගෙන යනවා. ඒක දැන් අතහරින්න වෙනවා. ඒක අතහැරියාම අනිත් ඔක්කොම ස්ටොප් ඉවර වෙනවා. එක තැනකදී අපිට සිද්ධ වෙනවා මේක අතහරින්න. ඒ තීන්දුව ගන්නම වෙනවා ඕනම කෙනෙකුට. ඒක ඇක්සිඩන්ට් එකකදී වුණත් වෙන්න පුළුවන්. සාමාන්‍ය රෝගී තත්ත්වයකදී වුණත් වෙන්න පුළුවන්. ඉතින් අපි එතෙන්දී මේ පරීක්ෂණයත් කරලා බලන්න ඕන හැම කෙනෙකුම ලෙඩ වුණාම තවදුරටත් ආයු සංස්කාරය කරනවද අතාරිනවද කියලා. ඒක හරිම වැදගත්. ඒක වුණත් ඒකත් මම කරලා බැලුවා. මගේ ශරීරය තවදුරටත් පවත්වා ගත යුතුද නැත්නම් අත්හල යුතුද? ඉතින් තවදුරටත් පවත්වාගෙන යන්න පුළුවන් ටිකක්. අනිකුත් ශරීරාංග කොටස් වල බරපතල ගැටලුකාරී තත්ත්වයක් නැහැ. ඒක නිසා පුළුවන්. එහෙමනම් ඔන්න එතන ඉඳලා අපි ආයු සංස්කාරයට අදාළ ක්‍රියාකාරකම් වල තමයි යෙදෙන්නේ. එතන ඉඳලා අපි එහෙනම් ශරීරය තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු වල යෙදෙනවා. ඒ අනුව දැන් තව ටිකක් වෛද්‍ය උපදෙස් ප්‍රතිකර්ම වලට දැන් යොමු වෙලා ඉන්නේ. මූලික පරීක්ෂණ කීපයක් කරා. ඉතින් පෙරේදා ඉතින් බටහිර වෛද්‍ය ක්‍රමයේ අනුව ඉතින් ඒගොල්ලෝ දැනට නිර්දේශ කරලා තියෙන්නේ බරපතල තත්ත්වයක් නැහැ ශරීරේ. අර ස්නායු වල ඒ ස්ථානයේ තියෙන දුර්වලතාවය නිසා වැරදි ඉරියව්වක් පැවැත්වීමෙන් මතුවලා තියෙන කිසියම් ඇඹරීමක් වගේ තත්ත්වයක් තියෙනවා. ඒක උගාක්ම බටහිර වෙදකමේ නිර්දේශ කරන්නේ රෙස්ට් කරන්න කියලා. ඒ කියන්නේ කායික අපි කොහොමදත් මානසිකව රෙස්ට්නේ. මානසිකව අපි කොහොමදත් විවේකයෙන් ඉන්නේ මානසික විවේකයේ. ඒගොල්ලෝ
කියන්නේ බෙඩ් රෙස්ට් කරනවා කියලා කියන්නේ කායික ශරීරය හුඟක් වෙලාවට එක තැනක එක ඉරියව්වක පවත්වන්න කියන්නේ. එතකොට අර කිසියම් ආකාරයක එම්බරිලා වගේ තියෙන තත්ත්වේ සකස් වෙයි. ඉතින් ඊළඟට වේදනා නාශක අවශ්‍ය නැහැ දැන් ඇත්තටම. වේදනාව එක්තරා තත්වයකට ආවයින් පස්සේ අපි වේදනාව කියන එක දරන්න ඕලන්න පුරුදු වෙන්නත් ඕන. අර ඊටාම දැඩි වේදනාකාරී නැත්තම් මේ කැක්කුම ඊටාම උපරිම ඒට ආවම තමයි අපි කැක්කුම පාලනය කරන කිසියම් ඖෂධයක් ගත හැකි. අපි ඒකට වේන් කියලා කියනවා, වේදනානාශක කියලා කියනවා. ඉතින් එහෙම දෙයක් පාවිච්චි කළා. නමුත් දැන් ඕනේ නෑ. අර උහුලන්නම බැරි අවස්ථාවට ආවොත් විතරයි මම හිතන්නේ ඒක සුදුසු. අනිත් එක වෛද්‍යවරු කවුරුත් කියන පේන් කියලා සිතාම නරකයි පාවිච්චි කරන්න එපා කියලා. බටහිර වේදකමේ තියෙන. ඉතින් අපි දැන් පේන් කියලා පාවිච්චි කරන්නේ නෑ. නමුත් වේදනාව කැක්කුම 100%ක් සමනය වෙලා නැහැ. අපි කැක්කුම උහුලන්න. ඒක අපේ ආර්ය සම්ප්‍රදායේ එකක් ඒක. හුරු වෙනවා. උපරිමයටම හුරු වෙනවා. උපරිම தත්ත්වය. ඉතින් ඒක අපිට දැන් පුළුවන්කම තියෙන. මොකද මේක මේ ලෙඩකදී, ව්‍යාධියකදී, රෝගී තත්ත්වයකදී කාටත් මුහුණ දෙන්න වෙන දෙයක්. අපි කවුරුවත් හිතන්න හොඳ නැහැ අපි ලෙඩ වෙන්නේ නැහැ. ඕන නිරෝගීව ඉන්නවා පුළුවන් තරම් නෑ. ඕනම ඒකට සම්පූර්ණ දොර ඇරලා තියෙනවා. ලෙඩවීමේ දොර සම්පූර්ණ විවෘතව තියෙනවා. ඕනම මොහොතක ලෙඩ වෙන්න පුළුවන්. ඒක දැන් පැතිරී යන රෝගයක් වෙන්න පුළුවන්. දැන් කොරෝනා කොයි වෙලාවෙ වුණත් හැදෙන්න පුළුවන්. ඒකට සම්පූර්ණ 100% දොර විවෘත වෙලා තියෙනවා. අපි ඉතින් සෞඛ්‍ය පිළිවෙත් ඒවා මේව රකින්න ඇත්ත. මුඛාවරණ තියාගෙන මේ දැත් දෙපාසේදීම ආදී මේ දේවල් හරහා දුරස්ථභාවය තියාගෙන මේ මූලික සෞඛ්‍ය පිළිවෙත් අපි පිළිපදින එක ඇත්ත නම් 100% විවෘතයි ලෙඩ වෙන්නේ. ඒක නිසා අපි මේකට සූදානම්ෙන් සිටීම. ආධ්‍යාත්මික සූදානම තමයි ඊටාම වැදගත් වෙන්නේ රෝගී තත්ත්වයේ. අන්තිමට බැරි වුණොත් ශරීරය අත්හැරලා දාන්න. ආයු සංස්කාරය අත්හරින්න උනත් අපිට පුළුවන්. ආයු සංස්කාරය තවදුරටත් කරනවා නම් අපි එහෙනම් වෛද්‍ය උපදෙස් අනුව වැඩ කටයුතු කරන්න පුළුවන්. ඉතින් මෙහිදී බොහෝ දෙනෙක් මට කරුණාවෙන් උපදෙස් දුන්නා. රෝගී වුණු වෙලාවෙ ඉඳලම බොහෝ දෙනෙක් කතා කළා. මේ අපේ කල්යාණ මිත්‍රවුනුත් හුඟ දෙනෙක් පෞද්ගලිකව කතා කරලා බොහෝ උපදෙස් අවවාද අනුශාසනා කළා. ඉතින් ඒවා හරි වැදගත්. ආශිර්වාද කරා මේ මෛත්‍රී කරුණා සිත් උපදවාගෙන හැමදෙනාම අපේ පුණ්‍ය ස්වාමීන් වහන්සේ ඇතුළු හැමෝම එකතු වෙලා ඒක රෝගී කෙනෙකුට හුඟක් වැදගත් කියලා මම කල්පනා කරා. එකක් තමයි රෝගී කෙනෙක් වෙනුවෙන් අනිත් අයට කළ හැකි දේවල් මොනවද කියලා. ඉතින් වැදගත්ම දේ වෛද්‍යවරු හැටියට ගත්තොත් නිරෝගී වෙන්න අවශ්‍ය කරන උපදෙස් දීම. උපස්ථාන කටයුතු. එහෙම කරන්න පුළුවන්කම තියෙන ළඟ ඉන්න අයට තමයි. දුර බැහැර ඉන්නේ නැත්තන්ට ඉතින් උපස්ථාන කරන්න බෑ. එහෙනම් ලෙඩා කෙරෙහි, රෝගියා කෙරෙහි මෙත්සිත උපදවා ගැනීම. එදා අපි කරේ එහෙම කටයුත්තක්. ඒක හරි වැදගත්. මම එදා මතක් කළා ඒ වෙලාවේ තමන් ඇති කරගත්ත මෙත්සිත සමහර විට අපි ඇති කරගන්නේ කිසියම් සාපේක්ෂ විදියට. පුද්ගලයෙක් ඉලක්ක කරගෙන තමයි අපි මෛත්‍රී කරුණාසිත උපද්දගන්නේ. එතකොට ඒකේ තියෙන ප්‍රමාණ ගතියක්, අප්‍රමාණ ගතියක් නැහැ ඒක. ඒක නිසා ඒක අප්‍රමාණ කරගන්න පුළුවන් එතන ඉඳලා. එක්කෙනෙක් එක් පුද්ගලයෙක් නැත්නම් මාව ඉලක්ක කරගෙන ඔබ මෙත්සිත උපදවා ගත්තා නම් එහෙනම් ඒක ඊට වඩා පුළුල් කරන්න පුළුවන්. ඒකම පුළුල් කරන්න පුළුවන්. ඒකට කියන්නේ බුදුදහමේ අප්‍රමාණ චේතෝ විමුක්ති කියලා.
මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ඒවා අපි ඇත්තටම පටන් ගන්නේ සාපේක්ෂව. පුද්ගලයෙක් ඉලක්ක කරගෙන පටු සීමාවක තමයි ඒක ආරම්භ කරන්නේ. ඒක අපමාන කරගන්නවා. මාන සම්භාවයේ අපරිමාණං කියලා කියන්නේ. පරිමාණයේ සීමාව මරියාදාව වැට අයින් කරලා දාන්න. ඒකට අපිට පුළුවන් වෙනවා මේ මෙත්සිත අපි බලන මේ ස්වාමීන් වහන්සේ කෙරෙහි ඇති කරගත්ත මෙත්සිත ඒ විදිහටම පුළුවන් ද තවත් කෙනෙක් පිළිබඳ ඇති කරගන්න කියලා. අන්න එතෙන්දී අපේ මෙත්සිත අපේ පරීක්ෂාවට භාජනය වෙනවා. එතන වෙනසක් තියෙනවද කියලා අපි ඒක හොඳ අවස්ථාවක්. දුර ඉඳන් රෝගියෙක් පිළිබඳව මෙත්සිත පතුරවන නැත්නම් මෛත්‍රී කරුණාසිත ඇති කරගන්න කියලා බලන්න ඕන. මම මේ මොහොතේ මෛත්‍රිය කරුණාව මෙත්සිත කරුණාසිත ඇති කරගන්නේ මේ අහවලා කෙරෙහි. ඒ විදිහටම පුළුවන්ද? ඒ මට්ටමෙන්ම පුළුවන්ද තවත් කෙනෙක් කෙරෙහි ඒක ඇති කරගන්න? ඇති කරගන්න පුළුවන් වෙන්න ඕන අපිට. ඒක නිසා දුර ඈත ඉන්න කෙනෙකුට අපි සමහර වෙලාවට කියනවා අපිට අවාසියක්, අපිට ළඟට එන්න විදිහක් නැහැ, බෙහෙත් ටිකක් අරන් දෙන්න විදිහක් නැහැ, උපස්ථානයක් කරන්න විදිහක් නැහැ. අපි ඉන්නේ ඈත, රෝගියා ඉන්නේ ගොඩක් ඈත කියලා සමහර වෙලාවට අපි මේ දුරස්ත භාවය නිසා දුක් වෙනවා. ඇත්තටම දුක් වෙන්න අවශ්‍ය නැහැ. දුරින් ඉන්න කෙනාට අනිකා ලෙඩවීම වාසියක්. බලපුවා. එතකොට තමන්ට මෙත්සිත මෙත් කරුණාසිත උපදවා ගන්න ඒ තැනැත්ත කෙරෙහි ඒ තමන්ගේ මේ ඉහළම ආධ්‍යාත්මික ගුණාංග 4නේ බුදුදහම ගණන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියලා. එයින් පළවෙනි දෙක මෙත්තා සහ කරුණා උපදවා ගන්න තමන්ගේ අධ්‍යාත්මේ දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. මොකද්ද? කෙනෙක් ලෙඩ වෙලා ඉන්නේ. එතකොට ඒක තමයි අපිට හොඳ අවස්ථාවක් මේ කරුණා චිත්තය මෙත්සිත කරුණාසිත උපදවා ගන්න. පුද්ගලයෙක් ඉලක්ක කරලා ඒක උපදවා ගන්න හොඳ අවස්ථාවක් අපිට උදා වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් ඒක කරන්න. ඊළඟට ඒකේ තවත් ඊටත් වැඩිය ඒ කියන්නේ හොඳ අවස්ථාවක් ඉදලා තියෙන අර මෙත්සිත කරුණාසිතේ සීමාව මර්යාදාව ප්‍රමාණය ඉක්මවල යන අප්‍රමාණ කරගන්න. මට පුළුවන් ද ස්වාමීන් වහන්සේ කෙරෙහි ඇති කරගත්ත මෙත්සිත කරුණාසිත වෙනත් ඕනම කෙනෙකුට ඇති කරගන්න පුළුවන් කියලා උත්සාහ කරලා බලන්න, පරීක්ෂා කරලා බලන්න. ඒක හොඳ ගැඹුරු ආධ්‍යාත්මික පරිශ්‍රණයක්. සමහර විට අපිට ස්වාමීන් වහන්සේ කෙරෙහි ඇති කරගත්ත මෙත්සිත වෙන කෙනෙකුට ඇති කරගන්න බැරි වෙන්න පුළුවන්. බැරි නම් අපේ ආර්ය මාර්ගයේ එක්තරා ප්‍රමාණයකට අසාර්ථකයි. එතකොට චේතෝ විමුක්තිය අපමාන වෙලා නැහැ. මෙත්තා විහරණේ නැත්නම් මෛත්‍රී මෙත්සිත එක්තරා පටු එක්කෙනෙක් ඉලක්ක වෙලා තියෙන කියලා. අන්න ඒ ලක්ෂණය අපි බලනවා. ඉතින් ওই විදිහට අපිට පුළුවන් වෙන්න ඕන ඒ කෙනෙක් ලෙඩ වෙලා එයා දුරස්ත අපි එයා අතර ලොකු දුරක් තියෙනවා. ළඟට යන්න බෑ, කිට්ටු වෙන්න විදියක් නැහැ. ළඟට ගිහිල්ලා උපස්ථානයක් කරන්න, බේත් ටිකක් අරන් දෙන්න, කෑම බීම ටිකක් දෙන්න, දාන වේලක් දෙන්න හැකියාවක් නැහැ. එහෙම වෙනවා. දුරස්ත වෙන්නේ. නමුත් එහෙත් අපිට වාසියක් තියෙනවා. ඒ කෙනා කෙරෙහි අපේ අභ්‍යන්තරය ඇති කරගන්න මේ මෛත්‍රී කරුණා සිත උපදවා ගන්න අවස්ථාවක්. වගේ මේක සීමාමායින් නැති තත්වයට ඒක වර්ධනය කරන්නත් අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් ওই විදිහට තව දුරටත් රෝගියාට එයාගේ ආයු සංස්කාරය ඉදිරියට කරගන්න අනිත් අයට උදව් වෙන්න පුළුවන්. ඉතින් අපි බලන්න ඕන අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා.
වෛද්‍යවරයා නම් කරුණාවෙන් මෛත්‍රියෙන් උපදෙස් දෙන කෙනා. අපිත් ඇත්තටම අපි එහෙම තෝරගන්න ඕනේ. දැන් මම ඇත්තටම වෛද්‍යවරු තෝරගන්න. පළවෙනියට තෝරන්නේ ඉතින් කන්සල්ට් කරන්නේ බුදුහාමුදුරුවනේ. ඒක ඉතින් කරන්නම ඕන. ලෙඩ වුණ ගමන්ම පළවෙනි කන්සල්ට් නැත්නම් පළවෙනි උපදෙස් ගන්නා බුදුරජාණන් වහන්සේ ධර්මයේ උපදෙස් ටික ගන්නම ඕන. ඒ ටික ගත්ත ගමන් අපි මානසිකව සම්පූර්ණ නිරෝගී. නැත්නම් මානසිකව අපි රෝගී වෙනවා. ලෙඩකදී මානසික නිරෝගීතාවය ඇති කරගන්නේ අපි. වෙන කෙනෙක් කාටවත් ඒකට උපදෙස් දෙන්න පුළුවන් වෙයි. නමුත් ඒක ඇති කරගත යුත්තේ අපිමයි. ඊට පස්සේ අපිට මුගාවක් සැහැල්ලුයි. මොකද ඉතුරු වෙලා තියෙන මේ කායික රෝගීතාවය විතරයි. ඒකෙදිත් අපි ඊළඟට එන්නේ අර වේදනාව කියපු කාරණේට. වේදනාව කියන්නේ කැක්කුම කියන එකට මම කියන්නේ. කැක්කුම කියන එකට. ඒකත් අපි යනෝ දරා ගැනීමේ උප්පරිම සීමාව දක්වා යනවා. දරා ගැනීමේ සීමාව පන්නොත් තමයි වේදනා නාශකයක් නැත්නම් නිර්වින්දනයක් අපි ලබා ගත යුත්තේ. එතකම් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන uppannānaṁ karānaṁ katukānaṁ වේදනානං තිප්පානං කරානං කටුකානං අදිවාසක ජාතිකෝ හෝති කියලා. ඉවසන්නේක් වෙන්න ඕනේ කියලා. දරා ගන්න ඕනේ කියලා. ඉතින් ඒක උපරිම තලයට ආපුවෙන් පස්සේ අමාරු වුණාම අපි ඒක කරනවා. බුදුරජාණන් වහන්සේත් ඉතින් වෛද්‍යවරයා කැඳෙව්වනේ කොහොමද? ඒ කායික රෝගී තත්ත්වයන්ට අදාළ වෛද්‍යවරයා ඉතින් අපි කැඳව ගන්නවා. ඒකයි ස්වභාවය. ඉතින් ওই විදිහට අපිට පුළුවන් නම් හැකියාව තියෙනවා නම් අපේ වෛද්‍යවරයා තෝරගන්න හරිම හොඳයි. මේ වෙලාවේ මම කවුද මට අවශ්‍ය කරන්නේ? ඉතින් මට මේ හැකියාව ඇත්තටම තිබුණා. ඒකට උපස්ථායකයා තෝරා ගැනීමේදී මම යම්කිසි සිද්ධියක් කියන්න මට දැන් උපස්ථාන කරන්න හුඟක් අය ඉන්නවා ඇත්තටම මෙතන. එක් පැත්තකින් මගේ කාර්ය මණ්ඩලයේ සේවක මහත්තුරු ඉන්නවා 8 දෙනෙක් විතර. ඉතින් ඒගොල්ලෝ නිරන්තරයෙන් මට උපස්ථාන කළා. ශිෂ්‍ය හාමුදුරුවෝ ඉන්න ඒගොල්ලෝ සම්පූර්ණ සූදානමින් ආචාර්ය මණ්ඩලයේ හාමුදුරුවෝත් ඉන්නවා. ඒගොල්ලෝ සූදානමින් අපි ලෙඩක් වුණාම අපේ උපස්ථානයට කැඳවගන්නේ කවුද? උපස්ථායකයා. උපස්ථායක වර්ග දෙකක් පෙන්වනවා අපේ ධර්මයේ. එක්කෙනෙක් තමයි බුද්ධි අවබෝධයේ තියෙන කෙනෙක් වෙන්න ඕන. අනිත් පැත්තෙන් වාක් කරුණාවන්ත කැප වෙන්න පුළුවන් මෙත් කරුණා සිත තියෙන කෙනා තමයි උපස්ථානයට සුදුසුම කෙනා. ඒ කියන්නේ සරලව කිව්වොත් ඒ කියන්නේ ටිකක් ගැඹුරින් කිව්වොත් අපිට උපස්ථානයට සුදුසුම කෙනා කෙලෙස් අඩු කෙනා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ හිටියේ නම් අපිට බුදුහාමුදුරුවෝ තමයි කැඳව ගන්නව ඉන්නේ උපස්ථානයට. හොඳම කෙනා එයා. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් අපෝ බුදුරජාණන් වහන්සේ ලව උපස්ථාන කරවගන්නේ පවුනේ වගේ නෑ. හොඳමම කෙනා එයා. උපස්ථායකෙක් හැටියට සුදුසුම කෙනා බුදුරජාණන් වහන්සේ. ඇයි ඒ තරම් කරුණා හිතක්, මෛත්‍රී හිතක් ඇති කරගන්න පුළුවන් කෙනෙක් වෙනත් ඉන්නවද? එහෙනම් අපි අපේ දහමට අනුව එක් කරුණාසිත වැඩිම කෙනා තමයි උපස්ථානයට කැඳව ගන්නවා. මගේ මේ රෝගී තත්ත්වය තුලත් එහෙම සිද්ධියක් වුණා. මගේ සේවක මහත්තුරු අතරේ නොඑක් අය ඉන්නවා. ඉතින් නොඑක් විදිහේ ඒගොල්ලෝ ඉතින් මම අසනීප වුණාම බොහොම ස්වේච්ඡාවෙන් කැමැත්තෙන් ඉදිරිපත් කළා. ඒ අප උපස්ථාන කටයුතු කරනවා. මත එක සේවක මහත්මයෙක් ඉන්නවා. එයා වෘත්තියෙන් එයා සනීප ආරක්ෂකම් කරනවා. ඉතින් කරුණාවන්තම කෙනා එයා. ඉතින් මම නිතරම මගේ උපස්ථාන කටයුතු වලට එයාට තමයි අඬ ගහන්නේ. එයාව තමයි කැඳව ගන්නේ. ඉතින්
ඒ අතරේ වෙනත් කෙනෙක් කිව්වා ඇයි මෙයාව කැඳවගත්තේ මේ ඇයි මෙයාව කැඳවන්නේ මේ මීට වැඩිය අනිත් අය ඉන්නව නේද කියලා. මම ඒකට මොකුත් විශේෂයක් දැක්වේ නෑ. නමුත් මම දන්නවා වඩාම කරුණාවන්ත කෙනා තමයි උපස්ථානයට සුදුසු කෙනා. මොකද එයා කරුණා සිතින්ම උපස්ථාන කරන නිසා. අවංකවම කියන ආකාරයට ඒ දේ කරනවා. ඉතින් ඊළඟට මේ පිළිබඳව දැනුම තියෙන දැනුම නම් අපිට දෙන්නත් පුළුවන්. නමුත් මේ කරුණාව කියන එක එහෙම දෙන්න බෑ. කරුණාවන්ත භාවය කියන එක දැනුම අපිට දෙන්න පුළුවන්. මෙන්න මේ දේ මෙහෙම කරන්න අර දේ දෙන්න, මේ ඖෂධය දෙන්න, මේ ආහාරය සකස් කරන්න, මේ විදිහට මේක කරන්න කියලා. ඉතින් අපිට අවශ්‍ය දැනුම දෙන්න පුළුවන්. නමුත් කරුණාව කෙනෙකුට දෙන්න බෑ. ඒක නිසා අපිට රෝගී තත්වයකදී අපේ උපස්ථානයක් ලබා ගැනීමට සුදුසුම කෙනා මෛත්‍රී කරුණාව තියෙන කෙනා තමයි. මොකද හේතුව එතෙන්දී අර ඒ තැනැත්තා අපහසුතාවයටපත් වෙන්නේ නැහැ. දැන් මෛත්‍රී කරුණාව නැතුව උපස්ථාන කරන කෙනා හොඳ උපස්ථායකයෙක් නෙවෙයි. ඊළඟට එයා කැමැත්තෙන් කරන දෙයක් වෙන්නේත් නැහැ ඒක. ඒ උපස්ථානය හොඳින් කෙරෙන්නේ නැහැ. එයත් පීඩාවකටපත් වෙන එක්තරා ප්‍රමාණයකට. අයියෝ හරි කරදරයක් වදයක් කියලා හිතනවා. ඒක නිසා උපස්ථානයේට මම ඒ වගේ දෙන්නෙක් තෝරගත්තා. ආමඳුරු අතරින් ආචාර්ය මණ්ඩලේ ආමඳුරු කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මම තේරුම් අරන් හිටියේ ඒක ස්වාමීන් වහන්සේ නමක් හොඳයි, උන්වහන්සේ කරුණාවන්ත. අනිත් පැත්තත් ඉදිරිපත් වෙනවා. ඒක ඒ වුණාට අපි දන්නවා උපස්ථානයට වඩා හොඳ වඩා ගුණාංග වැඩි එක්කෙනා, වැඩි ගුණ ධර්ම තියෙන කෙනා තමයි උපස්ථායකත්වයට වඩා සුදුසු. ඉතින් ඒකත් අපේ ජීවිතේ වැදගත් දෙයක්. අපි හැමෝම ලෙඩ වෙනවා. කවුද අපේ උපස්ථානයට වඩා සුදුසු කෙනා? කොහේ හිටියත් එයා කොච්චර ඇත හිටියත් සූදානම් ඒක. කොහොම වුණත් ඒක අප කිරේ. ඇයි එයාගේ ළඟ කරුණා මෛත්‍රිය තියෙනවා අපි කෙරේ. හැබැයි මේක සාපේක්ෂ කාරණයක්. අපි කෙරේ කරුණා මෛත්‍රිය තියෙන කෙනාම තවත් කෙනෙකුට කරුණා මෛත්‍රිය නැති වෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. නමුත් අපිට රෝගී තත්ත්වයේ යටතේ අපිට කරුණා මෛත්‍රිය තියෙන කෙනා අපස්ථානයට වඩාම සුදුසු කෙනා. එයාට දැනුම නැතත් දැනුමක් දෙන්න පුළුවන්. ඒ ස්වභාවය. ඉතින් ওই වගේ හුඟක් දේවල් රෝගී තත්ත්වයක් යටතේ රෝගී හැමෝම ලෙඩ වෙනවා. ඉතින් ලෙඩ වුණාම හුඟක් දේවල් අපේ ජීවිතේ අත්දැකීම් හැටියට ලැබෙනවා. ඒක භාවනාවක්. සිහි නුවණ පවත්වාගෙන සතිමත් භාවය පවත්වා ගන්න ටිකක් දුෂ්කර වෙනවා. අර කැක්කුම වගේ දෙයක් බරපතල වුණොත් වෙනත් දේවල් නැහැ. හැබැයි ඉතින් වෙනත් ජීවිතේ බැඳීම් තිබුණොත් ඒ සතිය පවත්වා ගන්න බැරි වෙයි. ඉතින් අපිට එහෙම දෙයක් නැහැ. අපිට ටිකක් බරපතල වෙන්නේ කැක්කුම විතරයි. පේන් කියන தත්ත්වය විතරයි. අනිත් පැත්තත් අපිට බලන්න පුළුවන්. දැන් ලෙඩ වෙලා ඉන්න අවස්ථාවක මම මොන අයට මොන දේවල් වලට බැඳීම් ඇති කරගෙන තියෙනවද කියලා. බැඳීම් ඇති කරගෙන තියෙනවද කියලා. ඒකට හොඳ දෙයක් තමයි අර ලෙඩ වෙලා ඉන්න ගමන් මරණය ඉස්සරහට ගැනීම. මම කියවනේ අර අපි ආයු සංස්කාරය කරනවද තවදුරටත් ආයු සංස්කාරය අත්හරිනවද කියන ඒ තීන්දුව ගන්නවා කියලා ලෙඩ වුණා. එතකොට ඒ අපි මරණය මේෂ උඩ තියාගෙන මේක බාර ගන්නවද, ජීවිතේ බාර ගන්නවද, මරණය බාර ගන්නවද කියන එක. ඉතින් ඒ මරණය බාර ගන්න සූදානම් වෙනවා කියලා හිතමු. එතකොට එතෙන්දී අපි කොච්චර දුරට මොන දේවල් වලට ඇලීම් බැඳීම් ඇති කරගෙන තියනවද කියලා ඒකත් හොඳ පරීක්ෂා කරන්න අවස්ථාව. පොඩ්ඩකට මරණය බාර ගන්න. ලෙඩ වෙලා ඉන්න වෙලාව. දැන් මැරෙනවා. එතකොට මේ මරණය මට ප්‍රශ්නයක්ද, දුකක්ද, බයයිද, මැරෙන්න බයයිද කියන දේත් අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. හැබැයි ඒකට මරණය සුළු වෙලාවකට මරණය බාර ගන්න ඕන.
මම මරණය බාර ගන්නවා කියලා කියන්නේ මම දැන් මැරෙනවා. මම මරණය බාර ගන්නවා. ඒතෝ එහෙම ගත්තම මට මොකක් හරි දෙයක් පිළිබඳව දුකක්, බයක්, තැති ගැනීමක් තියෙනවාද? ද්‍රව්‍යයක්, භාණ්ඩයක්, වස්තුවක්, පුද්ගලයෙක් පිළිබඳව නැත්නම් මට තියෙන දුරයක්, වගකීමක්, රාජකාරියක් පිළිබඳව මොනවා හරි දෙයක් පිළිබඳව තියෙනවාද එහෙම ගැටලුවක් කියලා ඒක පරීක්ෂා කරන්න හොඳ අවස්ථාවක් ඒක. ඉතින් ඒකෙදි කරන්නේ ලෙඩ වෙලා මරණය බාර ගන්නවා ටික වෙලාවකට. මරණය බාරගෙන බලපුවාම අපිට මේක පරීක්ෂාවට හසු වෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන්. තත්ත්වය මොකක්ද කියලා. ඒකයි. ඉතින් ඔය වගේ ගැඹුරු පරිේශන ගොඩක් කරන්න පුළුවන් අවස්ථාවක් තමන්ව පරිේශනයට ලක් කරගන්න පුළුවන් අවස්ථාවක් ලෙඩවීම කියලා කියන්නේ. ඒක නිසා ලෙඩවීම කිසිසේත්ම හිතන්න ඕනේ ආර්ය සම්ප්‍රදාය යන අපි නොවිය යුත්තක් කියලා. නොවේවා කියලානේ සාමාන්‍යයෙන් අසුතවා පුතුජන කියන්නේ. වියාදි ධම්මානං භික්කවේ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජಂತಿ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසුතවා පුතුජන ගැන. ලෙඩ වෙන අසුතවා පුතුජනට ඇති වෙන හැඟීම මොකක්ද? එවං ඉච්ඡා උප්පජ්ජಂತಿ මෙන්න මෙවැනි අපේක්ෂාවක් හිතේ ඇති වෙන. අහෝ වතමයන් න ව්‍යාධි ධම්මෝ අස්සාම. අනේ ලෙඩ නොවී ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද? නච වතනෝ ව්‍යාධින් ආගච්ඡේ යාසි. මා කරානම් ලෙඩ නොවේවා. කොහොම හිතෙනවා. නමුත් ඉදම්පි යම්පි ඉච්ඡන්න ලබති. මේකත් අපේක්ෂා කරාට නොලැබෙන දෙයක්. තම්පි දුක්ඛං කාටද? අසුතවා පුතුජනට. ඒකට පුළුවන් වෙන්න ඕනේ ඒකට අනුගත වෙන්න අනුහුරු වෙන්නේ දුකක් බවට පත් කරගන්න නැතුව ඒ. රාතන් වහන්සේට කොහොමදත් ව්‍යාධිය දුකක් නෙවෙයි. ව්‍යාධිය හුදු ධර්මතාවයක් විතරයි. ඉතින් මෙන්න මේ වගේ කරුණු වටිනා කරුණු ගොඩක් අපේ ජීවිතයේ ආර්ය ජීවිතයේ පැත්තෙන් බැලුවොත් බොහෝ වටිනා අවස්ථාවක් හැටියටයි මා සලකන්නේ ලෙඩ වෙලා ඉන්න අවස්ථාව. සමහරට බාහිර පැත්තෙන් බලපුවහම අනිත් අය හිතන්න පුළුවන් ඒක අලාභයක් පාඩුවක්. තමන්ගේ රාජකාරිය කරන්න බෑ, වැඩ කටයුතු නතර වෙලා තියෙන්නේ ආදී වශයෙන් කියලා. නමුත් මේක අවස්ථාවක් කරගන්න ඕන අපි. ඒක වෙලා ඉන්න අවස්ථාව. ධර්මයේ පවා නැවත කියවන්න. මම ඒක කිව්වේ වේදනා සංයුත්තය නැවත කියවීමක් කරා. මම යම්කිසි පොතකුත් මම හිතන්නේ කිව්වා. මම කලිනුත් මම මේ පොත කියවලා තිබ්බ නමුත් නැවත වතාවක් මම කියවුවා. අපේ රටේ හිටිය මේ ජර්මන් ජාතික ඥානපෝනික ආමතුරු ලියලා තියෙන පොඩි රචනාවක්. මේ contemplation of feelings කියලා සමහරට ඔබටත් ඔක අන්තර්ජාලයෙන් ගන්න බැරි කමක් නැති. අපි මේ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ තියෙන මහනුවර BPS කියලා කියන්නේ. ඒකේ ප්‍රකාශනය බොහොම කලින් ඉංග්‍රීසියෙන් ලියපු පොතක්. නමුත් මෑත කාලේ සිංහලටත් පරිවර්තනය වෙලා තියෙනවා. කොහොමද අපි මේ වගේ අවස්ථාවක මේ වේදනා කියන తত্ত্বය හමුවේ අපි කොහොමද කටයුතු කරන්නේ? හරි වැදගත්. නැත්නම් ඒවා කියවලා සූදානමින් ඉන්නවා කියලා දෙයක් අපේ තියෙන්නේ. මොකද මේ ව්‍යාධි අහම්බයක්නේ. ලෙඩ කියන එක අහම්බයක්. අනාරාධිත අමුත්තෙක්නේ. ආරාධිත අමුත්තෙක්නේ. ආරාධිත අමුත්තර නම් අපි ඉතින් සූදානම් වෙනවනේ. නමුත් ව්‍යාධි ලෙඩ අනාරාධිත අමුත්තෙක්. මේ අනාරාධිත අමුත්ත ආපුවම කොහොමද අපි අනිශ්චිතෝච විහෙරති? අපේ තේමාවත් මේ දවස්වල යන්නේ අනිශ්චිත විහෙරණේනේ. කොහොමද මේ අනාරාධිත අමුත්තාට අනිශ්චිත වෙන්නේ? කොහොමද යත් එක්ක නොඇලී නොගැටි එයා පෙන්නන බොහොම දරුණු මේ දේවල් වලින් මුලා නොවි නොගැටි නොඇලී නොමුලාව ඉන්නේ කොහොමද? ඒකනේ අනිශ්චිත වේදනේ ලක්ෂණ. ඒකට අපිට පුහුණුවක් තියෙන්න ඕන. පුහුණුවටනේ අපි භාවනා කියන්නේ. ඉතින් ඒක නිසා මම දකින්නේ ලෙඩ වෙන අවස්ථාව භාවනා මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවක් වගේ.
පුහුණු කාලයක් අපිට ලැබුණා. හොඳ පුහුණු කාලයක්. එක පැත්තකින් අනිත් පැත්තෙන් අපිව පරීක්ෂාවට භාජනය කරන. ඒක නෙවෙයි එක්සෑම් එකකට වාඩි වුණා වගේ. ඒකයි තියෙන්නේ. ඉතින් ඔන්නෝම කාරණා ටිකක් මම ඔය මතක් කළේ. ඉතින් අපිට පුළුවන් ව්‍යාධි ධර්මතාවයට අනිශ්චිත වෙන්න. ඒකයි මම අද ඉතින් සාකච්ඡා කළේ ওই කාරණා. මම අපේ ධම් සභාවෙන් නැත්තන්ට ඊට අවකාශ ලබා දෙන. ඊට කලින් මම කියන්න ඕන හැමෝම මෙතෙන්දි අර මෙත්සිත කරුණාසිත උපදවාගෙන හැමෝම කරුණා මෛත්‍රී සිතින් ආශිර්වාද කළා. හැමෝම පෞද්ගලිකවත් පොදුවේ ඒ වගේම මට උපදෙස් දුන්නා බොහෝ දෙනෙක් අපේ කල්යාණ මිත්‍රයෝ. ඒ උපදෙස් පිළිපැදීමත් හරි වැදගත් දෙයක්. හැමෝගෙම උපදෙස් අනතිමානීව කන් දෙන්න ඕන. මම හුඟක් දෙනෙක්ගේ කාරුණික උපදෙස් වලට අහුම්කන් දීගෙන හිටියා මේ කාලය තුල. හැමෝම උපදෙස් දුන්න මගේ වෛද්‍යවරුද මගේ සේවක මහත්තුරු පවා ඒ අයට තේරෙන විදිහට උපදෙස් දුන්නා. මෙහෙම කරන්න සායින්නාංශ කියලා. ඉතින් හැම උපදේශයක්ම සතිමත්ව මම හුඟක් අහගෙන හිටියා සීනුවණින් යුක්තව. ඉතින් සියලුම උපදේශ අපිට පිළිපදින්න බැරි වුණා. අපි මේ උපදේශ සාවධානව කන් දෙන්නත් අවශ්‍යයි. ඉතින් ඒව කන් දෙන්න තරම් සංසුන් මනසක් අපි ඇති කරගන්නත් ඕන. ඉතින් බොහෝ දෙනෙක් උපදේශ දුන්නා, උදව් කළා, උපස්ථාන කළා, මඟ පෙන්වීම කළා. දැනටමත් හුඟක් අය ඉදිරියේ වෛද්‍යවරු තෝරගන්න, වෛද්‍ය ක්‍රම තෝරගන්න ඒවට හුඟක් උපදෙස් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ තමයි කරුණාවන්ත භාවය. ඒක හරි වැදගත්. ඉතින් හැමෝටම පින් මේ භාවනා උපදේශකවරු කියලා මම කල්පනා කරන්නේ හැමෝම. ඉතින් ওই කාරණේත් මතක් කරමින් අපි සාකච්ඡාවට යමු වෙනවා. තව දුරටත් මම හිතන්නේ දුක සපහන්න නම් දෙයක් නැති වෙයි. මම දැන් සාමාන්‍ය මට්ටමේ ඉන්නවා. සාමාන්‍ය නිරෝගී තත්ත්වයට මම ඇවිල්ලා ඉන්නවා. ඒක නිසා ඉතින් තව පරීක්ෂණ ටිකක් ඉදිරිය කරන්න තියෙනවා. වෛද්‍යවරයා නිර්දේශ කරා MRI පරීක්ෂණයක් එහෙම ආපහු කරලා බලමු. වර්තමාන තත්ත්වය කියලා. ඒ ටිකක් කරලා සුදුසු ප්‍රතිකාර ක්‍රමයක බටහිර වෛද්‍ය ක්‍රමේ නම් ඉතින් ප්‍රතිකාර නැහැ මේකට. ඒගොල්ලෝ නිර්දේශ කරන ඔපරේෂන් ඒගොල්ලොම කියන එපා කියලා. ඉතින් ඒක නිසා ඒවට යන්න බලාපොරොත්තුවක් නැහැ. ඉතින් තවත් වෛද්‍ය ක්‍රම අපි අඳුනගෙන තියෙන. ඒ වගේ දෙයකට ඉදිරිය යන්න බලාපොරොත්තු වෙනවා. අද සාකච්ඡා මම හුඟක් මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ රෝගී තත්ත්වයක් ව්‍යාධි ධර්මතාවයට ගොදුරු වෙනවා අනිවාර්යෙන් හැමෝම. ගොදුරු වුණාම කොහොමද අපි මේ ව්‍යාධි ධර්මතාවයට අනිශ්චිතව වාසය කරන්නේ? කොහොමද ඒක එක්ක ගැටෙන්නේ නැතුව, ඇලෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව කොහොමද ව්‍යාධි ධර්මතාවය හැමෝම කටයුතු කරන්නේ කියන කාරණේ. තව මොන හරි සාකච්ඡා කරන්න, අහන්න, විමසන්න දේවල් තියෙනවනම් අපිට පුළුවන්. කාලය තියෙනවා. තව ටිකක් අපිට මේ අපි යොදාගත්ත කාලේ තව විනාඩි 45ක් විතර ඉතුරු වෙලා තියෙනවා. මම කැමතියි අපේ කල්යාණ මිත්‍රයෝ මේ ධර්ම සාකච්ඡාවට එකතු වෙනවා නම්. හොඳයි. ඒ සඳහා අවස්ථාව. වේදනාව ගැන මගෙන් ප්‍රශ්නයක් ඇහුවා කෙනෙක්. මම කිව්වා මේක ටිකක් සාකච්ඡා කරනවා මේ සාකච්ඡාවේදී කියලා. කාට හරි මේ පිළිබඳව තවදුරටත් යමක් කතා බහ කරන්න තියෙනවා නම් අපිට පුළුවන් මේ කාලය ගන්න. මාව වෙහෙසෙනවා කියලා හිතන්න එපා. බුදුහාමුදුරුවෝ පිරිනවම් මංචකේ ඉඳගෙන බණ කියලා කියනවා. ඒක කියන්න පුළුවන්කම තියෙන්නේ ශරීරයේ ප්‍රශ්නයක් නෙවෙයි අපිට. මනස සංසුන් නිසා අපිට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට තියෙන කරුණු කාරණා සාකච්ඡා කරමු. තවදුරටත් මොනවා හරි
අහන්න විමසන්න දේවල් තියෙනවා නම් කමක් නැහැ ඒවට අහුවට විමසුවට. අවසරයි ස්වාමීන් වහන්සේ. කියන්නේ දැන් අපේ ජීවිතේ අපි රෝගී වුණාම කරුණාවන්ත පුද්ගලයා තෝරගන්න මොන හරි අපිට දැනෙන විශේෂ දේවල් තියනවාද ඒ පුද්ගලයා ගැන? ඒවා ගැන කොහොමද ටිකක් දැනගන්නේ? ඒක ආශ්‍රය නිශ්‍රයෙන් අපිට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඇත්තටම අවශ්‍ය කරන්නේ උපස්ථානයේට කරුණාවන්තම කෙනා. තමයි උපස්ථානයේට වැදගත් වෙන්නේ. නමුත් අපි ඒක ජීවිතේ එක් විදියක සාමාන්‍ය ජීවිතය තුලත් අපිට කරුණාවන්ත කෙනා අපිට අඳුන ගන්න පුළුවන්. මේ අවංකව කාරුණිකයි කියලා. දැන් සමහර අය නිකන් කාරුණික භාවයේ මතු පිටින් පෙන්නන අයත් ඉන්නවා. නමුත් අපිට අඳුන ගන්න පුළුවන් මෙයා අවංකව යම් සිද්ධිවලදී අවස්ථාවලදී අවංකවම කරුණාවන්තද කියලා. ඉතින් ඒක ඊළඟට ලෙඩ වුණාමත් ඒක අපිට අපි සීනුවණෙන් හිටියොත් පුද්ගලයෝ ගැන සෝදිසිමත් භාවයකින් හිටියොත් ඒගොල්ලෝ කරන කියන දේවල් කරන කියන ආකාරය බැලුවම අපිට එයා කරුණාවන්තද කියලා දැනගන්න පුළුවන්. තෝරගන්න පුළුවන්. මොකද අපි හුඟක් වෙලාවට උපස්ථායකයෙක් දැන් නම් බොහෝ වෙලාවට උපස්ථායකයෝ කැඳව ගන්න මේ ගෙවීම් කරලා. ඉතින් එහෙම ගෙවීම් කරන උපස්ථායකයෙක් ගැන නෙවෙයි අපි මේ කියන්නේ. උපස්ථායක භාවයට වඩාම සුදුසු පුද්ගලයා පිළිබඳව. ඒක අපිට තෝරගන්න බැරි නැහැ. මේ එයා කටයුතු කරන විදිහ, වැඩ කරන විදිහ දැන් අපි හිතමු මල මුත්‍රා වගේ දෙයක් ආස්පස් කරන විදිහ, ඒකට දක්වන ප්‍රතිචාරය වගේ දේවල්, තමන්ගේ කාලය කැප කරන ආකාරය ගොඩක් දේවල් වලින් අපිට උපස්ථායකයෙක්ගේ ස්වභාවය තේරුම් ගන්න බැරි නෑ. පුළුවන්. ඒ වඩා සුදුසු තැනත්තා. ඉතින් එහෙම තැනැත්තෙක් තමයි වඩා ගැළපෙන්නේ. පළවෙනිම දේ කරුණා මෛත්‍රිය තියෙන කෙනා. ඒ වගේම කායික වශයෙන් නිරෝගී ශක්ති සම්පන්න කෙනෙක් වෙනවා නම් දෙවනුව හොඳයි. දැනුම නම් අපිට යාට ලබා දෙන්න පුළුවන්. මොකද එහෙම කෙනා කැමති නොදන්න දේ අහගෙන ඒ උපස්ථානය කරන්න. ඉතින් අපිට බැරි නෑ ඕක තෝරගන්නේ. හුඟක් වෙලාවට අපි ඉතින් තෝරගෙන තියෙන්න ඕන. පුද්ගලයන්ගේ හැසිරීම් රටාවලිනුත් ඒක අපිට පුළුවන් තෝරගන්න. ඒක හරි වැදගත්. රෝගී තත්වයකදී උපස්ථායකයෙක්ගේ සහයෝගය පුළුවන් උත්සාහ කරොත්. ගාක්ම යාගේ කැපවීම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ කැපවීම තුළ පෙන්눔 කරන්නේ යාගේ කාරුණික භාවය. කිසිදු අපේක්ෂාවක් බලාපොරොත්තුවක් නැතුව ඒ කාර්ය කරන ඒ ස්වභාවය. එහෙම පුළුවන්. නිර්ණායක ඉදිරිපත් කරන්න අනිත් පැත්තන්ට පුළුවන්. උපස්ථායකයෙක් පිළිබඳ නිර්ණායක අපිට ඕන වෙනවා ජීවිතේ යම් අවස්ථාවල. ඒක යන්ත්‍රයකින් සූත්‍රයකින් ගන්න බෑ. අනිවාර්යයෙන්ම මේ පුද්ගලයෙක්ගේ උපස්ථාන අවශ්‍ය වෙන වෙලාවක් වෙනවා. ඒකයි අපි ජීවිතය පිළිබඳ බලාපොරොත්තුව තවදුරටත් තියෙනවා නම් ඒක අවශ්‍යම වෙනවා. ඉතින් නිර්ණායක මොන හරි අනිත් පැත්තට කියන්න පුළුවන්ද? මෙන්න මේ නිර්ණායක තියෙනවා නම් වඩා සුදුසු උපස්ථායකයෙක් කියලා. ඒක ස්වාමීන් වහන්සේ ඇසුරු කිරීමෙන්ම තමයි දැනගන්න පුළුවන් වෙන්නේ නේද? ඇත්ත වශයෙන්ම ඔව්. ඇසුරු කිරීමෙන්ම තමයි. නේ? එයාගේ සහකම්පී බව කියන එක එම්පති. එහෙම. ඒක හොඳ නිර්ණායකයක්. ඒක දුක් වෙනවා කියන එකම නෙමෙයි. දුක් වීම නෙමෙයි. දුක් වීම කියන එක ඇත්තට ක්වොලිටි එකක් නෙමෙයි. නමුත් මේ එම්පති කොච්චර දුරට සහකම්පී ගතියක් පෙන්වනවද? කැපවීම කොච්චර දුරට කරනවද? කරන වැඩේ අවංකව අනකිරීමකින් බල කිරීමකින්
තොරව අවංකව වේදී කරනවද මේ වගේ නිර්ණායක හරි වැදගත් උපස්ථායකේ තෝරා ගැනීමෙහිලා ඒත් අර ළඟ ඉන්නවා කියන සමීපම කෙනා කියන එක නෙමෙයි ඇත්තටම සමීපයේ ඉන්නවා ඒක සමහර විට ඥාතිත්වයේ තුලිනුත් එනවා නේද ස්වාමීන් වහන්සේ ඥාතිත්වයේ තුලත් එන්න පුළුවන් ඉතින් ඥාති වුණත් සමහර වෙලාවට එහෙම නොවෙන්නත් පුළුවන් නේ දැන් මම කිව්ව මගේ උපස්ථායනේ මම තෝරාගත්ත කෙනා මගේ ඥාතිවරයෙක් නෙමෙයි ඉතින් නමුත් එයා මගේ කාර්ය මණ්ඩලයේ කෙනෙක් ඉතින් මම බැලුවා ඒක මම ආයතන ප්‍රධානිය නිසා ආයතන ප්‍රධානියට තියෙන මේ බය පක්ෂපාතකම නිසා කරන වැඩක්ද කියලා මේක. එහෙමත් වෙන්න පුළුවන් නේ කෙනෙක් දැන් ආයතන ප්‍රධානියානේ මම ආයතන ප්‍රධානියා වුණාම මට කරන අප උපස්ථාන වෙනත් මොකක් හරි පරමාර්ථයකින් කරනවාද? එහෙමත් වෙන්න පුළුවන්. ඉතින් එහෙම නෑ. ඒක මේ බොහොම කරන ආකාරයේ කරන දේ ඒ වෙනුවෙන් ඒ පිළිබඳව කරන කතාවේදී අපිට පේනවා එයා ඒක අවංකව කරන්නේ කියලා. ඒ කරුණා මෛත්‍රී සිතින් ඒක කරනවා කියලා. මුදුමලක් භාවයකුත් තිබේ යුතුයි නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඇත්තටම මේ කරුණාවන්ත කෙනාගේ ඒක තියෙනවනේ. දැන් අපි කියන දේ කරනවා. මේක මෙහෙම කරන්න කිව්වම දැන් සමහර අය ඒක එහෙම කරන්න කිව්වම නෑ එහෙම නෙමෙයි කියලා එයාට ඕන විදිහට කරනවානේ. උපස්ථානයකදී ඒක ලෙඩාට හිරිහැරයක්. උපස්ථායකයට ඕන විදිහට කිරි. එහෙමයි සයින්හන්ස්. එතෙන්දී හිතට ගැටීමක් ඇති වෙනවනේ. තමන් බලාපොරොත්තු වෙන්නේ අසරණ වෙච්ච අවස්ථාවලදී අවංකව තමන් කැමති විදිහට ප්‍රතිකාරය හරි උපස්ථානයක් කරනවනේ. ඔව්. ඉතින් ඒක නිසා එවැනි අපිට ඒක තෝරගන්න පුළුවන් ඇත්තටම යාගේ කතා බහ හැසිරීම ආදී දේවල් ඒවට දක්වන ප්‍රතිචාර තුලින් පුළුවන් ඒක. බුදුහාමුදුරුවෝ උපස්ථායක කෙනෙක් තියාගත්තනේ. එහෙමයි. තෝරගත්ත ඉතින් අර අපි ඒක නිත්‍ය කියලා කියනවා. නමුත් අපිට ජීවිතේ එහෙම කෙනෙක් යම් මොහොතකට හරි අවශ්‍ය වෙයි. සදා මුළු ජීවිත කාලෙම එහෙම කෙනෙක් නැතුව යම් මොහොතකට හරි අවශ්‍ය වෙයි උපස්ථායකයෙක්. ඉතින් අනිත් පැත්තේ මම හිතනවා මම තව දෙයක් දැක්ක අපි දැන් කරුණාව ලබා ගන්න කාරුණිකත්වය අපිට අවශ්‍ය වෙලාවක් නේ අපි ලෙඩ වෙලා ඉන්න වෙලාව. එතකොට අපි දීලා තියෙන්න ඕනේ ඊට කලින්. නේද? අනිත් කරුණාව දක්වලා තියෙන්නත් ඕන නැත්නම් අපිට කාරුණික භාවය ලැබෙන්නේ නැහැ. එහෙමත් දෙයක්ත් තියෙනවා එතන. ඉතින් අපි දීලා තියෙන නිසා ඒක ලබා ගැනීම චේතනාවෙන් කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ මම මෙයාට කරුණාවන්ත වෙන්නේ මට මේ බැරි වුණු වෙලාවක මෙයාගෙන් උදව්වක් ගන්න කියන චේතනාවට ගියොත් ඒක නරකයි. ඒකට අපි සිදු චේතනාවක් එතන තියෙන එහෙම නෙමෙයි. අපි අවංකව අනිත් අයට කාරුණිකත්වයේ දක්වලා තියෙනවා. අවංකව. ඒ දක්වලා තිබ්බම මම හිතනවා ඒක පෙරලා අපි ඔබතුමි පාවිච්චි කර වචනේ අසරණ කියන එකනේ. එහෙමයි. අසරණ කියලා කියන්නේ මෙතන කිසියම් ආකාරයක අපෝපස්ථානයක් අවශ්‍ය උදව්වක් අවශ්‍ය වෙලාවනේ. ඉතින් ඒ වෙලාවට අපි අනිත් අයට උදව් උපකාර කරලා තියුණා. කාරුණික භාවය දක්වලා තිබුණම ඒක මම හිතන්නේ ලැබෙනවා කියලා. ඒක හැම තැනම සබාධමෙන් පවා ලැබෙනවා නේද? අපි සබාධමයට උදව් කරලා තිබුණොත් අපිට අවශ්‍ය වෙලා සබාධමේ උදව්ව ලැබෙනවා. එහෙනම් සමහර වෙලාවට ස්වභාව ධර්මයේ තමයි ඒ වගේ කෙනෙක් අපිට මොන ගස්සන්නේද? එහෙමයි නේද? ඔව් වෙන්න පුළුවන් නේ. ඒක ධම්ම නියාමයට අපි දැම්මොත් ධම්ම නියාමේ සබාධමේ හේතුඵල ධර්මතාවය නේ. අපි ධම්ම නියාමයේ කිව්වා. ඒක ඔය එහෙම වෙන්න පුළුවන්. පස්තායකෙක් එදගත් වෙනවා ඉතින්. අවසරයි ස්වාමීන් වහන්සේ. කොහොමද? සතපිලා ඉන්නකොටත් ඒ රිදුම තියෙනවද? ඇහුන්නේ මට. සතපිලා ඉන්නකොටත් ඒ රිදුම තියෙනවද ස්වාමීන් වහන්සේ? දැන් රිදුම ඒ කැක්කුම පේන එක තියෙන වෙලාවේ මොන ඉරියව්ව හිටියත් තියෙනවා.
ඒක වැඩි වුණාම ඉරියව්ව කොහොම හිටියත් තියෙන. ඉතින් බලලා අඩුම ඉරියව්වක ඉන්නවා. අඩුම හිට. එහෙම ඉඳගෙන තමයි අර කැක්කුම පාලනය කර ගැනීමේ ක්‍රියාකාරකමකට යොමු වුනේ. දැන් ඒක නෑ. දැන් නෑ කියලා කියන්නේ සෑහෙන අපි සති 2ක් විතර දැනටත් මම ඉරියව් බෙඩ් රෙස්ට් කරනවා කියන එක. ඒක දැනටත් සෑහෙන ප්‍රමාණයකින් කරනවා. දැනට අර නිකන් විකෘති වෙච්ච නැත්නම් ඇඹරිලා ගියපු වගේ ස්වභාවය ඒක සකස් වෙලා තියෙන. අනිත් එක ස්නායු තෙරපීමකදී ස්නායු ඉදිමීමක් වගේ දෙයක් වෙනවලු. ඒකත් දැන් මේ සමනය වෙලා තියෙන. මොකද අර ඇට අස්සෙන් යන ස්නායුවක් ඉදිමුනාම එතන ඒ ස්නායුව බරපතල විදිහට තෙරපීමක් වෙනවා. දැන් සාමාන්‍ය තැනක ඉදිමීම තෙරපීමක් වෙන්නේ නැහැනේ. ඒකට ඉඩක් තියෙනවනේ. අවකාශයක් ඒ ඉදිමීමට ඉඩක් තියෙනවනේ. නමුත් මේ කටු අතරින් යන ස්නායු ඉදිමුනාම එතන ඒ ස්නායුව තව තෙරපෙනවා මිසක ඉදිමෙන්න තෙරපීමක් සිද්ධ වෙන බව තමයි කියන්නේ. දැන් මේ ඉතින් අපි වෛද්‍යවරු එක්කත් මේවා ඉතින් ටිකක් සාකච්ඡා කරනනේ. අපේ වෛද්‍යවරු ඉතින් යාළු මිත්‍රයෝ නිසා ඉතින් අපි අහනවා. මේ වෛද්‍ය කන්සල්ට් කරේ නියුරෝසර්ජන් කෙනෙක්ද? ඔව් දැනට දෙවනුව එහෙමයි. මගේ අර පළවෙනි එක්කෙනා එයාව මම නෙමෙයි එයාව තෝරලා තිබ්බා. මගේ වෛද්‍යවරයාම තව වෛද්‍යවරයෙක් තෝරලා තිබ්බා. ඉතින් මටත් වැඩි එයා දන්නවා. ඒක නිසා එයා තෝරලා තිබ්බා. එයා ඉතින් මූලික පරීක්ෂණ කළා. තව MRI පරීක්ෂණයකුත් කරලා බලමු කිව්වා. මම අඳුරන අපේ කිට්ටු නෑ කෙනෙක් ඒත් ඔය පිටේ වැටිලාද කොහෙද පිටේ බොහොම අමාරුවක් තිබිලා ඇවිදින්න බැරුව ඉඳලා කොළඹ ප්‍රසිද්ධ මේ නියුරෝසර්ජන් කෙනෙක් ප්‍රසන්න ගුණසේන කියලා සර්ජරි කියන්නේ පින් හෝල් සර්ජරි කරුවේ. ඒක කරුවාට පස්සේ ඒ රිදුම ඔක්කොම ගිහිලා ඉක්මනින් සුවුණා. ඒ ඩිස්ක් එකක් මේ නර්ව්ස් එතන ගෑවිලා තද වෙලාද කොහෙද ඇතිවෙච්ච තත්ත්වයක් නේ. ප්‍රසන්න ගුණසේන කියලා මේ ටොරන්ටෝ වලත් ඇවිල්ලා පුහුණු වුණා. පුහුණු වුණ කාලේදීත් එයාට බාරව දීලා තිබුණා ඒ මුළු වෝඩ් එකම. මොකද එයා හරි දක්ෂයි. නැවත කවුරු හරි බලන්න ඉන්නවා නම් එයා මම හිතන්නේ බෞද්ධ කෙනෙක් ලදී කොළඹ මම හිතන්නේ එයා ප්‍රැක්ටිස් කරනවා. හොඳයි අපි වෙනත් සාකච්ඡා කළ යුතු දෙයක් නැතිනම් අපි දහම් හමුව නිමා කරමු. ඉතින් අදත් මම මාතෘකාව අනිශ්චිත විහරණයම තමයි. ඉතින් අපිට සිද්ධ වෙනවා මේ ධර්මතා හැම එකක් සමගම අනිශ්චිත වෙන්නේ. එතකොට ව්‍යාධි ධම්මෝ මූලික අපේ දහමට අනුව ව්‍යාධි ධම්මෝ ව්‍යාධින් අනතීතෝති අබින්නම් පච්චවේකි තබ්බං. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ලෙඩ රෝග කියන්නේ ධර්මතාවයක්. ඒක ඉක්මවන්න බෑ කාටවත්. අනතීතෝ කියලා කියන්නේ ඉක්මවන්න බෑ කියන කාරණේ. අබින්නම් පච්චවේකි තබ්බං නිතරම නුවණින් කල්පනාවට ගන්න ඕන එක. මේක ඉක්මවන්න බැරි ධර්මතාවයක් හැටියට. එතකොට ඉක්මවන්න බැරි ධර්මතාවයක් සමග අපිට කටයුතු කරන්න වෙන්නේ අනිශ්චිතව. අනිශ්චිත කියන්නේ අපි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කොහොමද ඒකත් එක්ක කටයුතු කරන්නේ. සමහර වෙලාවට අපිට ඒ ධර්මතාවට 100% යටත් වෙන්න සිද්ධ වෙයි. ඒ 100% යටත් වෙන්න සිද්ධ වුණාම වෙන්නේ ඊළඟ අන්තිම එක මරණ ධර්මතාවය. ඉතින් ඊට කලින් අපිට පුළුවන්කම තියෙන ඒ ධර්මතාවත් එක්ක සමහරට ටිකක් පවතින. ව්‍යාධිත් එක්ක ඉතින් පවතින්න වෙනවා. බොහෝ වෙලාවට එහෙමයි. දැන් ඉතින් අලුතෙන්ම ලෝකයේ සූදානම් වෙලා ඉන්නේ කොරෝනා එක්ක ජීවත් වෙන්න. ඒක අපිට සිද්ධ කරන්න වෙයි ඉදිරියට කොහොමද. ඒ වගේ මේ මතුවලා එන ලෙඩ රෝග තත්ත්වයන් පිළිබඳව
අපිට ධර්මතා හැටියට අවබෝධ කරගෙන පුළුවන් තරම් අපිට පුළුවන් කාලයක් ලෙඩ රෝග සමනය කරගෙන තවත් විදිහකින් කිව්වොත් ඒවා ගැන උපේක්ෂා වෙලා අවබෝධ කරගෙන ඒවත් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව අනිශ්චිතව කටයුතු කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම යම් අවස්ථාවක් උදා වුණොත් ආයු සංස්කාරයේ අත්හරින. ඒ වෙලාවේ සිහිනුවණින් ඒක අත්හරින්නත් අපිට පුරුද්දක් තියෙන. ඒව තමයි අපි ව්‍යාධිවලදී අපි පුරුදු කරගන්න ලොකුම කුසලතා. ඊටාම අමාරු තීරණ ජීවිතයේ අමාරුම තීන්දුව තීරණයේ හැටියට මම දකින්නේ ආයු සංස්කාරයේ අතහැරීම. ඒක කරන්නේ හොඳට සිහිනුවණින් ඉන්න වෙලාවක. සිහිනුවණින් ඉන්න අවස්ථාවක එතෙන්දී පරීක්ෂාවට භාජනය කරන්නේ තමන්ගේ ශරීරය. මේ ශරීරයේ තවදුරටත් පවත්වා ගත හැකිද? බැරිද? ඉතින් ඕනනම් අපිට ඒකෙදී වෛද්‍යවරයෙක්ගේ සහායත් ලබා ගත්තට කමක් නැහැ. ඒක මේ මගේ ශරීරයේ තවදුරටත් පවත්වා ගන්න පුළුවන් මට්ටමේ වෛද්‍ය විද්‍යාත්මකව තියනවද කියලා. ඉතින් වෛද්‍ය විද්‍යාවෙන් නම් කවදාවත් ඉතින් බැහැ කියන උත්තරේ දෙන්නේ නැහැ. පුළුවන් කියන උත්තරේ තමයි හුඟක් වෙලාවට වෛද්‍යවරයා දෙන්නේ. නමුත් ඒකත් අපිට පොඩි සහායක් කරගත හැකි අපේ ශරීර අංගවල මොන හරි වෛද්‍ය විද්‍යාත්මකව තියෙන මේ සුදුසු නොසුදුසු තත්ත්වයන් තවදුරටත් මේවා පවත්වා ගත හැකිද, පවත්වා ගන්න පුළුවන්ද ආදී වශයෙන් ඒව පිළිබඳවත් අපිට යම්කිසි සහායක් ගන්න පුළුවන් ඒ තීන්දුව සඳහා. කොහොම නමුත් අපිට ඒ තීන්දුව බරපතලම තීන්දුව යම් දවසක ගන්න වෙනවා. ඒකට හොඳ පෙරපුහුණුවක් අපි මේ ලෙඩ වෙන හැම අවස්ථාවක්. බොහෝ වටිනා අත්දැකීම් මේකෙදී අපිට එකතු වෙනවා ජීවිතේට. ලෙඩ වෙන එක ආර්ය මාර්ගයේ පැත්තෙන් ගත්තම අපි පරිණත වීමක් සිද්ධ වෙනවා. තව අපි මේ දහම තුල හොඳට කිඳා බැසීමක් සිද්ධ වෙනවා. ඉතින් ශක්තිමත් වෙනවා මානසිකවට වැඩිය ආධ්‍යාත්මිකව කියලා මම කියන්න කැමති මේ වචනේ. ආධ්‍යාත්මිකව අපි තවත් ශක්තිමත් වීමක් වෙනවා. තහවුරු වීමක් වෙනවා. ලෙඩ දුක් නැත්නම් ජරා ව්‍යාධි විශේෂයෙන් ව්‍යාධි සහ මරණ ධර්මතා දෙකට තියෙන බය අඩු වෙනවා. මොකද මේක ළඟට එනවනේ. ව්‍යාධියෙන් අපි වෙලා ගන්නවා ඊළඟට මරණය ළඟ ඉන්නවා. ඇවිල්ලා. හිටුවෙන් ඇවිල්ලා ඉන්නවා. ළඟින් ඇවිල්ලා ඉන්නවා. සමහරට පෙනි ඉන්නවා මරණය. ඉතින් හොඳ අත්දැකීමක් ඒක ජීවිතේ. ඉතින් හොඳ පරිණත භාවයක් ආධ්‍යාත්මිකව පරිණත භාවයක් ඇති වෙනවා. මේ අන්තිමට හමු වෙන මිත්‍රයාත් දැන් ළඟ ඇවිල්ලා ඉන්නවා කියලා මරණය. ඒක හොඳ අධ්‍යාත්මික පැත්තෙන් අපේ ධර්ම මාර්ගයේ පැත්තෙන් ගත්තොත් ඒක ඉතාම හොඳ ජීවිත අත්දැකීම්. එහෙම. ඉතින් ඒක නිසා මේ අපි හැමෝම පත් වෙන තත්ත්වයක්. ඉතින් අනිශ්චිතව වාසය කරන්න අපි හුරු පුරුදු වීමක් මේ තුල අපිට ලැබෙනවා. භාවනා කාලයක් ආධ්‍යාත්මිකව බොහොම දියුණු මට්ටමකින් ගත කරන කාලයක් හැටියට ඒ කාලය අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් හොඳයි. අනිශ්චිත විහරණය තමයි මේ තුලිනුත් අපි කතා කරේ කොහොමද ව්‍යාධි ධර්මතාවය තුල නොඇලී නොගැටී නොමුලාව කටයුතු කරන්න කියලා. අපි ධර්ම සාකච්ඡාව දිගටම කරගෙන යනවා. හෙට නෙවෙයි නැවතත් අපි අනිද්දා මේ මාතෘකාවෙන්ම අපි අර නතර කරපු සූත්‍රයේ ඉතිරි අංගය නිප්පපංච රාමස්සායන් ධම්මෝ නායන් ධම්මෝ පපංචාරාමස්ස නිප්පපංච රතිනෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ පපංච රතිනස් කියලා ආදි වශයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ටිකක් ගැඹුරු කාරණයක්. අපි මේ සූත්‍රයේ අනුරුද්ධ මහ විතරක සූත්‍රයේ ඉතිරි කොටස නැත්නම් බුදු පියාණන් වහන්සේ එකතු කර 8 වෙනි කොටස
සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ අපේ දහම් හමුව අවස්ථාවේ. ඉතින් හෙට නෙවෙයි අනිද්දා 9 වෙනිදා නැවතත් අපි දහම් හමුවට මේ විදිහටම එකතු වෙනවා. ඉතින් අදත් මේ දහම් හමුවට එකතු වුණු හැම දිනාටම අපි මේ අපේ ජීවිත අත්දැකීම් සහ හැමෝගෙම ජීවිත අත්දැකීම් තුලින් එකතු කරගත්ත දේ ජීවිතයට පොහොරක් වටිනාකමක් එකතු කර දේවල් හැටියට සලකන්න ඕනේ. ජීවිතයට එකතු වෙන දේවල් දෙපැත්තෙම දේවල් එකතු වෙනවා. අපිට සරල උදාහරණයකින් කිව්වොත් අපි කැමති දේවලුත් ජීවිතයට එනවා, අකමැති දේවලුත් එනවා. දෙකම අපි ධර්ම මාර්ගයේදී එකම විදිහට පොහොරක් කරගන්නවා. මම මේක මහත්මයෙක් සමග කතා කරද්දී ඊයේ වෙන්නේ නැති මම කතා කර ඉන්න වෙලාවේ මතක් කරේ. අපිට මේ සමහර වෙලාවට ගොම බෙට්ටක් ලැබෙනවා. සමහර වෙලාවට බනිස් කිරියක් ලැබෙනවා වෙන්න පුළුවන්. දෙකම අපිට ආර්ය මාර්ගයේදී කිසි වෙනසක් නැහැ. ගොම බෙට්ටක් ලැබුණොත් අපි ඒක කන්නේ නැහැ. අපි මල් පෝච්චියට දාගන්නවා. ඒකත් අපේ වැඩක් තියෙනවා. ඒකිනුත් අපිට ප්‍රයෝජනයක් තියෙනවා. අපිට මේ ලැබුණේ මේ මෙහෙම දෙයක් කියලා එහෙම දෙයක් නැහැ. ඒකිනුත් අපිට වැඩක් තියෙනවා. බනිස් කිරියක් ලැබුණොත් අපි මල් පෝච්චියට දාන්නේ නැහැ. ඒක කනවා. ඒක නිසා මේ දෙකේම වෙනසක් නැහැ. ජීවිතේට ඔය ගොම බෙටිත් ලැබෙනවා. මිහිරි දේවලුත් ලැබෙනවා. අමිහිරි දේවලුත් ලැබෙනවා. හැබැයි ආර්ය මාර්ගයට ගියාම මේ දෙකම හුදෙක් දේවල් මිසක මේවට දෙන විශේෂ වටිනාකම් අගයන් ආඩම්බරයක් නැහැ. ඒකයි තියෙන්නේ. ඒක නිසා ලැබෙන දේ ජීවිතයේ කරා පැමිණෙන දේ හැම දෙයක්ම ධර්මානුකූලව දැක්කොත් ඒවා අපිට ජීවිතයට පොහොරක් මිසක තවත් අධ්‍යාත්මිකව අපිව පරිණත කරන අපිව ශක්තිමත් කරන දේවල් මිසක කිසිසේත්ම අපිව පසුබස්සන අපිව අඩාල කරන බිඳවට්ටන දේවල් නොවේ. මේ ජරා ව්‍යාධි මරණ කිසිසේත් අපිව පසුබස්සන කාරණා නොවේ. බිඳවට්ටන කාරණා නොවේ. අඩාල කරන කාරණා නොවේ. ඒවා තවදුරටත් අපිව ශක්තිමත් කරන කාරණා බවට පත් වෙනවා. ඉතින් අන්නේ කාරණෙත් මතක් කරමින් අපි අද අපේ දහම් හමුව නිමා කරනවා. වෙනදා වගේම මේ සදහම් හමුවට සහභාගී වුණු අපේ කල්යාණ මිත්‍ර හැම දෙනාටම අපි මේ එකතු කරගත්ත සාකච්ඡා කරගත්ත කරුණු ජීවිතයට ශක්තියක් පොහොරක් බවට පත් කරගන්නට ඒ තුලින් හැම ධර්මතාවයක් හමුවේම අනිශ්චිතව වාසය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. එයම ජීවිතයේ පරම ශාන්තිය නිර්වාණ ධර්මයේ බවට පරිවර්තනය කරගන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන අදිෂ්ඨානයෙන් අපි දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ආසුවේ ආදීන සත්‍ය ලැබේවා.